හරි අයබෝන් හැමෝටම මාව පේනවනේ. හරි අපි පටන් ගමු නා. අපි ගිය සතියේ කතා කරේ අපි අන්තිමට කතා කරේ මේ blood drugs ගැන නේද ඔයාලට? ලේ මත බලපාන ඖෂධ. ඉතින් ලේ මත බලපාන ඖෂධ කාරණා කීපයක් අපි කතා කරා. මතකද කට්ටියට? හරි. ඉස්සලා මම චුට්ටක් කියන්න මාව ඇහෙනවද කියලා? ඔව් සර්. හරි. එහෙනම් අද අපි කතා කරමු ලේ මත බලපාන ඖෂධ වර්ග කීපයක්. ඉස්සලාම කිව්වා antiplatelet drugs. ඒ කියන්නේ පට්ටිකා වලට එරෙහිව ලබා දෙන ඖෂධ. මේක හොඳට චුට්ටක් අහගෙන ඉන්න. හරි. එහෙනම් අපි බලමු පට්ටිකා වලට එරෙහිව ලබා දෙන ඖෂධ මොනවද කියලා. හරි? right. එහෙනම් මෙහෙම ඒවාට කිව්ව මම මේ වර්ග කීපයක් කිව්වනේ ගිසතියේ antiplatelet හරි? anticoagulant හරි? ඔය වගේ කීපයක්ම මම කිව්වා. හරි? අද antiplatelet කියන්නේ මොකද්ද? හරි? antiplatelet කියලා අපි එදා කතා කරා drugs වර්ග කීපයක්. අපි ඒ යටතේ කිව්වා මෙන්න මේ drugs ටික. අතකයි නම් aspirin. හරි? එතකොට clopidogrel. clopidogrel. හරි? ticlopidine. ticlopidine. dipyridamole. dipyridamole. හරි? ඊට පස්සේ තව අපිට අහුවෙන glycoprotein 3A2B inhibitors නේද? 3A2B inhibitors. හරිනේ? right. මේ ඇවිල්ලා මොනවද? පට්ටිකාවල ක්‍රියාකාරීත්වයට එරෙහිව අපි ලබා දෙන ඖෂධ. මොනවද මේ පට්ටිකාවලින් කරනවා ඇත්තේ? හරිද කියන්න පුළුවන්ද? පට්ටිකාවලින් මොනවද කරනවා ඇත්තේ? අපරදෙන් නිකන් මාව කළු වෙලා පේනවා ඇති. හරි. පට්ටිකාවලින් මොනවද කරනවා ඇත්තේ? පට්ටිකාවලින් කරන දේ ඉස්සලා අපි දැනන් ඉන්න එපා නේද? පට්ටිකාවලට එරෙහිව දෙන ඖෂධ ගැන කතා කරන්නේ. හරි. පට්ටිකාවක් කියන්නේ මොකක්ද? අපි රුධිර වාහිනියක් ගත්තොත් එහෙම මේ වගේ මේ රුධිර වාහිනිය අපි බැරි වෙලාවකත් කැපුණොත් එහෙම. හරි? වෙන් කට් කැපුණොත් චාප් කට් එකක් ගියොත් එහෙම. මොකද වෙන්නේ? මේක ඇතුලේ යන රුධිරය මොකද එළියට විහිදෙන්න ගන්නවා. ස්පර්ට්ස්. හරි නෑස් විහිදෙන්න පටන් ගන්නවා. හරි? දැන් මොකද වෙන්නේ? අපේ පට්ටිකා මොකද කරන්නේ? පට්ටිකා මෙතනට ඇවිල්ලා හරි මෙයා දකින්න මේ මෙහි යන රුධිරය දිගේ. දකින්නකොට මෙහෙම කැපිච්ච තැන, ඩැමේජ් වෙච්ච තැන දැක්ක ගමන් එයා මෙතන ඉස්සලා මොකද වෙන්නේ? අර කාක්කෝ වගේ මොකද කරන්නේ? මෙතනට එකතු වෙනවා. හරි? ස්ප්‍රෙඩ් වෙනවා. අපි කියන එකට ස්ප්‍රෙඩ් වෙනවා කියලා එකතු වෙනවා. එකතු වෙලා මොකද කරන්නේ? මේ මෙතන. හරි? එයා එක එක ස්‍රාවයන් නිදහස් කරනවා. හරිද? එක එක ස්‍රාවයන් නිදහස් කරනවා. අපි කියනවා ස්ප්‍රෙඩ් වෙනවා. හරි? පැතිරෙනවා. ඊට පස්සේ ස්‍රාවයන් නිදහස් කරනවා. සික්‍රීෂන් ස්‍රාවයන්. හරි? ඊට පස්සේ මොකද කරන්නේ? මේවා එකිනෙකට ඇටච් වෙනවා, සම්බන්ධ වෙනවා. ඇටච් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේවා ඔක්කොම සමූහණය වෙනවා. ඇග්‍රිගේට් වෙනවා. හරි ඇග්‍රිගේට් වෙනවා. ඒකල මොකද කරන්නේ? මෙතන හදනවා සීල් එකක්. මෙතනින් එහාට කිසි දෙයකට යන්න බෑ. ඒකයි අපේ රුධිරයේ මේ
කැපුණොත් එහෙම අපේ රුධිර වාහිනිය මේක සීල් වෙනවා ටික වෙලාවක් රුධිර ගලන එක නවතිනවා. ඉතින් ඕකට කියනවා අපි මොකක්ද කියලාද රුධිර වහනය වෙන එක නවත්තනවා කියලා. ඉතින් මේක තමයි සාමාන්‍ය පට්ටිකාවල ක්‍රියාකාරීත්වය. මේක අපිට හොඳද නරකද? මේක අපිට හොඳයි. නේද? හොඳ දෙයක් මේක. ඇයි අපි කැපුණොත් හරි මොකක් හරි තුවාලයක් වුණොත් රුධිර වහනය වෙනවා. හරි ඒක නවත්තන්න අපිට අවශ්‍යයි. මේක තමයි නවත්තන ක්‍රමය. මොකද්ද? කැපිච්ච දැන පට්ටික ඇවිල්ලා එකතු වෙලා මොකද වෙන්නේ? මෙතන කෝට් එකක් හදනවා. සීල් කරලා දානවා. හරි. හැබැයි ඕක හොඳ දෙයක්. හැබැයි මතක තියාගන්න අවුරුදු 40 විතර පයින්නකොට මොකද වෙන්නේ? අවුරුදු 40 පයින්නකොට සාමාන්‍යයෙන් මේ රුධිර වාහිනිය කැපුම් කෙසේ වෙතත් මොනවා වෙන්න පුළුවන්ද? මේ ඇතුළත අපේ මේ රුධිර වාහිනියේ ඇතුලේ බැඳෙන්න පුළුවන් එක එක දේවල්. මොනවාද? එකක් දුම් බොන කෙනෙක් නම් නිකොටින් තැම්පත් වෙන්න පුළුවන්. හරි? තව එකක් මෙයා වැඩිපුර ඔය තෙල් අඩංගු ආහාර ගන්නවා නම් එයාගේ ලිපිඩ තැම්පත් වෙන්න පුළුවන්. හරි? ලිපිඩ තැම්පත් වෙන්න පුළුවන්. ඉතින් අපි කියන අවුරුදු 40 විතර යද්දී අපේ රුධිර වාහිනී ඇතුළ ටික ටික පටක ඩැමේජ් වෙන්න පටන් ගන්නවා. නේද? පටක විද වැටෙන්න පටන් ගන්නවා. මේක විද වැටෙනකොට මොකද වෙන්නේ? දැන් මේක එහා මෙහා ගමන් කරන රුධිරය ඔස්සේ පට්ටිකා නිකන් නේ. පට්ටිකා කොහෙද ඩැමේජ් වෙලා තියෙන්නේ කියලා බලලා ඊතර මොකද කරන්නේ? කැටියක් හදනවා. දැන් මොකද වෙන්නේ? පට්ටිකා ඩැමේජ් වුනහම රුධිර කැටියක් හදනවා. මොකක් ඇතුලේද? රුධිර වාහිනිය ඇතුලේ. ඕන් දැන් කැටියක් හදනවා. දැන් මොකද වෙන්නේ? ටික ටික මේක වර්ධනය වෙනවා. හරි? කොහොම වර්ධනය වෙනවා මේ කැටිය. දැන් මේ කැටිය මොකද වෙන්නේ? හරිම භයානකයි. මෙතනින් එහාට රුධිරයට ගමන් කරන්න තියෙන ඉඩ අඩු වෙනවා. ඒ කියන්නේ මෙයාට යන්න වෙනවා මෙහෙම. රුධිරය චුට්ටයි ලැබෙන්නේ මෙතනින් එහා තියෙන ඉන්ද්‍රිය. අපි හිතමු මේක හાર્ට් එක කියලා. ඒක හાર્ට් එක නම් මොකද වෙන්නේ? ලැබෙන රුධිර ප්‍රමාණය චුට්ටයි. හරි? දැන් හાર્ට් එකේට අවශ්‍ය කරන ඔක්සිජන් පෝෂක එහෙම ගේන්නේ කවුද? මේ රුධිරය. දැන් මේක හાર્ට් එකට ලැබෙන ඔක්සිජන් සහ පෝෂක ප්‍රමාණය අඩු වෙනවා. දැන් පටක වැඩ කරන්න නැතු වෙනවා. පටක මැරෙන්න ගන්නවා. අපි ඕකට කියනවා මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් එකක් කියලා. MI එකක් කියනවා. මට heart attack එකක් ආවා. MI එකක් ආවා. හරි? මේක මොකද්ද? මේ ඇතුලේ රුධිර කැටියක් ඇතිවීම හින්දා එන ප්‍රශ්නයක්. ඉතින් මේ කැටි ඇතිවීම එහෙනම් අපිට හොඳ අවස්ථාවකුත් තියෙනවා නරක අවස්ථාවකුත් තියෙනවා. හොඳ අවස්ථාවක කැපුණොත් රුධිරය වහනය වෙන එක නවත්තන්න ඒක ඕන වෙනවා. හරිද? හැබැයි වයස ටිකක් අපේ කාලේ නේද? අවුරුදු 40 විතර වෙනකොට ඔන්න මොකද ඉන්නේ? ඉබේම රුධිර කැටි ඇති වෙන්න පටන් ගන්නවා රුධිර වාහිනී ඇතුලේ. රුධිර වාහිනිය ඇතුලේ මේ විදිහට රුධිර කැටියක් ඇති වුණොත් එහෙම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මොන වෙනවද? රුධිර ගමනාගමනයට බාධා ඇති වෙනවා. දැන් ප්‍රශ්නයක්. දැන් මොකද වෙන්නේ? මෙහෙම බාධා ඇති වෙනකොට අපේ පටක මොනවා වෙනකොට මැරෙන්න පටන් ගන්නවා. ඇයි? ඔක්සිජන් පෝෂක නොලැබීම. ඕක heart එකට විතර නෙමෙයි. මොළයට හරි අපේ අනිකුත් ස්ථාන වලට අක්මාව මේ වකුගඩුව ඔය වගේ තැන් වලටත් සැපියුම අඩු වෙන්න පටක මැරෙන්න ගන්නවා. දැන් ඔකට හොඳම වැඩේ මොකද්ද? අපිට කරන්න තියෙන හොඳම වැඩේ මොකද්ද? මේ කැටි හැදෙන එක වළක්වන්න ඕනේ. රුධිර කැටියක් හැදෙන එක වළක්වන්න ඕනේ. රුධිර කැටියක් හැදෙන එක වළක්වන ඖෂධ අපි කියනවා මොනවා කියලාද? පට්ටිකාවල ක්‍රියාකාරීත්වයෙන් හින්දායි මේක වෙන්නේ. පට්ටිකා ක්‍රියාකාරී වීමෙන් හින්දායි මේ කැටි ඇතින්නේ. එහෙනම් අපි නවත්තනවා පට්ටිකාවල ක්‍රියාකාරීත්වය. අපි ඒකට කියනවා මොකක් හරි දෙයකට එරෙහිව දෙනවට කියනවා අපි ඇන්ටි කියලා කතාව. හරි? ඒතර එහාගේද ඇන්ටි? එහෙම නෙමෙයි. ඇන්ටි කියලා වචනයක් දානවා. හරි? පට්ටිකාවලට නම් ඇන්ටි ප්ලේට්ලට්. හරි? පට්ටිකාවලට නම් පට්ටිකාවලට එරෙහිව ප්‍රතිපට්ටිකා. ඉතින් මේ ප්‍රතිපට්ටිකා ඖෂධ තමයි මේ. ඒ කියන්නේ
මේ ඖෂධ දුන්නාම මේ විදිහේ කැටියක් ඇති වෙන්නේ එකට එකතු වෙන්නේ පැතිරෙන්නේ නැහැ ශ්‍රාවය නිදාස් කරන්නේ කැටි ඇති වෙන්නේ එහෙනම් ඇන්ටි ප්ලේට්ලට් වලින් කරන්නේ මොකද්ද කැටි ඇති වෙන්න දෙන්නේ නැහැ හරි ඒ කියන්නේ මොකද පට්ටිකාල ක්‍රියාකාරීත්වය නතර එහෙනම් මොකද්ද වෙන්නේ නැත්තේ කැටි ඇති වෙන්න දෙන්නේ නැහැ කියන්නේ ලේ තුනී කරනවා බ්ලඩ් තිනින් වෙනවා හරි බ්ලඩ් තින් වෙද්දි මොකද වෙන්නේ තුනී වෙද්දි තුනී වෙද්දි කැප්පුණොත් එහෙම බැරි වෙලාවක්වත් මොනවාද බැරි වෙලාවක්වත් මෙතනින් කට් එකක් ගියොත් චාප් කට් එකක් කැපුණොත් එහෙම අනිවාර්යෙන් එතනින් දිගින් දිගටම රුධිරය ශ්‍රාව වෙනවා රුධිරය එළියට යනවා ඇයි දැන් කැටි ගහන්නේ නැහැ පට්ටිකාවල ක්‍රියාව නවත්තලා සීල් එක හදන්න බෑ යාර හරි පට්ටිකාවල ක්‍රියාව නැවතිලා මේ ඩ්‍රග්ස් දුන්න හින්දා දැන් දිගින් දිගටම රුධිරය වහන වෙනවා අපි ඕකට කියනවා සිංහලෙන් බ්ලීඩින් කියලා එහෙමද සිංහලෙන් අපි කියන්නේ ඒක බ්ලීඩින් රුධිරය වහනය වෙනවා හරි රුධිරය වහන වෙනවා හරි එහෙනම් මේ ඖෂධ වල ප්‍රධානම අතුරු ආබාධය මොකද්ද රුධිරය වහනය වීම මේ ඖෂධ අපි ලබා දෙන්නේ මොකටද රුධිර කැටිය හැදි වෙන්න රුධිර වාහිනී ඇතුලේ රුධිර කැටියක් ඇති වෙන්න අවදානම තියෙන කට්ටියට තමයි මේ ඖෂධ දෙන්නේ ඒකයි ඔයාලට කියන්නේ අවුරුදු 40 පයින්නකොට සාමාන්‍යයෙන් හැමදාම ඇස්ප්‍රීන් පෙති කාලක් බොන්න කියලා. එයි අපේ අවුරුදු 40 යනකොට මොකද මේ රුධිර වාහිනිය තුළ එක එක ඒවා තැම්පත් වෙනවා. මොනවද? නිකොටින්, කොලෙස්ටරෝල් නේද? අරෝරෝල්, මීරෝල් ඔක්කොම තැම්පත් වෙන්න පටන් ගන්නවා. හරි? එතකොට අපි මොකද වෙන්නේ? අපේ අභ්‍යන්තර ආස්තන රුධිර වාහිනිය ඩැමේජ් වෙලා. ප්ලේට්ලට් දකින්නවක ගිහිල්ලා මොකද වෙන්නේ? කැටි හදනවා. හදපු ගමන් ওই විදිහට બ્લોක් වෙනවා රුධිර වාහිනිය. બ્લોක් වෙච්ච ගමන් රුධිර සැපීම ලබන ඉන්ද්‍රිය heart එක හෝ brain එක හෝ liver එක හෝ අපේ වකුගඩුව හෝ නේද මොකක් හෝ damage වෙන්න පටන් ගන්නවා. ඇයි? එයාට අවශ්‍ය ඔක්සිජන් පෝෂණය ලැබෙන්නේ නැහැ. ඔය හේතුවෙන් හින්දා මෙන්න මේ ඩ්‍රග්ස් වලින් අතුරු ආබාධයක් විදියට මොනවද ඇති වෙන්නේ? අතුරු ආබාධයක් විදියට රුධිර වහනය වෙන්න පුළුවන්. හරි? ඒකයි ඇස්ප්‍රින් ගත්තාම දත් ගලවන්න කලින් ඔය ඇස්ප්‍රින් අරන් ඉන්නේ කියලා අහනවා. ඇයි? දත ගැලෙව්වොත් එහෙම හරි හිතු කියලා රුධිර වහනවා. ඇයි? පට්ටිකාල ක්‍රියාව නැවතිලා. හිතු කියලා රුධිරය වහන වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ ඇන්ටි ප්ලේට්ලට් ඩ්‍රග්ස් තමයි ඇස්ප්‍රින් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් නේම් තියෙන ෆාමසි වල. හරි මතකයි නම් කාට හරි කියන්න කවුරුද දන්නේ කෙනෙක් ඉන්නවද මොනවද? ඇස්ප්‍රින් වල හොඳම බ්‍රෑන්ඩ් නේම් තියෙනවා මොනවද? එකක් තමයි කියන්නේ කාඩි සයිකෝස්ප්‍රින්. හරි. ඉකොස්ප්‍රින් මොන මම ලිව්වා. ඉකොස්ප්‍රින්. හරි. තව තියෙනවා ඉකොරීන්. ඉකොරීන්. තව තියෙනවා මොනවද? කාඩිප්‍රින්. කාඩිප්‍රින්. හරි. තවත් තියෙනවා හරි. අය මොනවද තියෙන්නේ? තව තියෙනවා ඇස්ට්‍රික්ස්. ඔය බ්‍රෑන්ඩ් නේම් ඇස්ට්‍රික්ස්. මං කියවනේ ඖෂධයකට නම් වර්ග තුනක් තියෙනවා කියලා. මොනවද තියෙන නම් වර්ග තුන? එකක් තමයි මොකද්ද? ඖෂධීය නාමය. හරි? දෙවෙනි එක තමයි වෙළඳ නාමය. තුන්වෙනි එක තමයි රසායනික නාමය. හරි? ඇස්ප්‍රින් ගත්තාම ඔයාලා දන්නවා ඇස්ප්‍රින් කියන්නේ රසායනික නම ඇසිටයිල් සැලිසිලික් ඇසිඩ්. ඒක ඉන්දියාවෙන් ඇහුවා, ඉතියෝපියාවෙන් ඇහුවා, සෝමාලියාවෙන් ඇහුවා, නේද? එංගලන්තෙන් ඇහුවා. ඕක තමයි නම. හරි ඇසිටයිල් සැලිසිලික් ඇසිඩ් ඒ වගේම ඒකට වෙළඳ නම් ගොඩක් තියෙනවා හරි ඉතින් ඔකේ ඖෂධීය නාමය මොකද්ද අපි කියනවා ඇස්පිරින් කියලා ඇස්පිරින් හරි එතකොට ඒකට වෙළඳ ලංකාව තුල තියෙන ඕන තරම් තියෙනවා ඇස්ට්‍රික්ස් කාඩිප්‍රින් ඉකොස්ප්‍රින් ඉකොරීන් හරි ඇස්පින් කොහොම කියලා තියෙනවා ඉතින් එක එක රටවල එක එක වෙළඳ නම් තියෙනවා අපේ රටෙත් එහෙම ඒවා තියෙනවා හරි ඉතින් මේ වෙළඳ නම් වලින් තමයි ඔයාලට ෆාමසියට ගියපුවාම දකින්න ලැබෙන්නේ වැඩිපුර. හරි? ඖෂධي නම් එකයි තියෙන්නේ බොහෝ වෙලාවට. කලාතුරකින් දෙකක් තියෙනවා. හරි? ඊට පස්සේ අපිට හම් වෙනවා ප්‍රොපිඩෝමෙල් කියන එක ලංකාවේ ඊළඟට වැඩිපුර පාවිච්චි කරන එක. ඉතින් මේකේ තියෙන බ්‍රෑන්ඩ් නේම් වර්ග ක්ලොපිවාස්. හරි? ක්ලොපිවාස් තව කාටද මතක් වෙනවනම් ප්‍රොපිඩෝමෙල් වල දන්න කෙනෙක් ඉන්නවනම් හරි මොනවද තියෙන්නේ
ඩයිපිරිඩමෝල් වලට percentine හරි right ඔය වගේ brand name තියෙනවා. ඉතින් ඔයාලට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම prescription එකක් දෙනවා මෙහෙම. අන්න මම දැන් prescription එකක් දානවා විතුරුවක්. හරි මෙතන ලියන්න ඔයාලා මේ යට පේනව නේද? මෙතන ලියන්න මෙහෙම prescription එකක් එනවා. හරිද? මේ කියනවා tablet. හරි? Ecosprin. Ecosprin. හරි? හරි මේක කියන්න බලන්න කවුරුහරි මේක නිකන් prescription එක ආපු එකක් මේ පට්ටෝලක ආපු එකක් කාටද කියන්න පුළුවන්ද මේක මොකක්ද ලියලා තියෙන්නේ කියලා කියන්න බලන්න මොකද්ද මේ දෙන්න බලන්න ෆයිල් tablet Ecosprin 75 මිලිග්‍රෑම් එක පෙත්තක් මාසෙට රාත්‍රියේ පාස right දැන් ඔයාලා මේක දන්නවා Ecosprin tablet මිලිග්‍රෑම් 75 එක පෙත්තක් රැයට දෙන්න දැන් ප්‍රශ්නේ තියෙනවා ලෙඩාට දෙනකොට අපි කියන්න ඕනේ හරි මේක දෙනකොට අපි ලෙඩාට කියනවාද ඇස්ප්‍රින් සාමාන්‍යයෙන් ගන්නකොට දැන් මේක අපේ හිතන්නකෝ මේ ඇවිල්ලා අන්න ස්රෝතය හරි මේ ඇවිල්ලා අපේ ආමාශය පොඩි නේද ආමාශය හරි බඩගිනිය නේද right මේකට දැන් මොකද වෙන්නේ දාන පෙත්ත ඇස්ප්‍රින් පෙත්ත දාවොත් මොකද වෙන්නේ මේකේ බැරි වෙලාවක්වත් බිත්තිය ගෑවුනොත් මොකද වෙන්නේ තුවාල වෙන්න පටන් ගන්නවා කොරෝසිව් හරි තුවාල වෙන්න පටන් ගන්නවා හරි හැබැයි මතක තියාගන්න ඇස්ප්‍රින් වටේට කෝට් එකක් දැම්මොත් හරි කෝට් එකක් දානවා මේ ඇසිඩ් වල දිය වෙන්නේ ආමාශයේ තියෙන ආම්ලික තත්ත්වයන්නේ දිය වෙන්නේ නැති කෝට් එකක් දානවා ඇසිඩ් රෙසිස්ටන්ට් ඇසිඩ් වලට ප්‍රතිවිරෝධී හරි කෝට් එකක් දානවා ආමාශයේ දිය වෙයිද නෑ එයා යනවා කෙලින්ම අපේ ග්‍රහණීය දිගේ කුඩාන්ත්‍රේ බාෂ්මිකයි බාෂ්ම හැමෝම මේ කෝට් එක දිය වෙනවා හරි එහෙම එකට අපි කියනවා නමක් මෙන්න මෙහෙම එන්ටරික් කෝටඩ් කියලා enteric coated කියන්නේ මොකක්ද එහෙනම් enteric coated කියන්නේ ආමාශයේ දිය නොවි අන්ත්‍රයේ දිය වෙන්න දෙන බෙහෙතක් හරිද ඒක වටේට තද්ද ඝන කෝට් එකක් තියෙනවා ඇසිඩ් ධර්මයේ දිය වෙන්නේ නැහැ ඉතින් මේ EC කියලා දාන්නේ අපි EC කියලා දාන්නේ මොනවද මේ කෝට් එක ගැන අදහස් කරන්නේ හරි aspirin වලට දානවා මොකද enteric coat එක Ecosprin aspirin වලට දානවා enteric coat එක Ecorin ඒකේ තේරුම මොකද්ද මේකට coat එකක් දාලා තියෙනවා එතකොට අපි කියනවාද මේ පෙත්ත බිත්තිය ගෑවුනා කියලා ආමාශය බිත්තිය ගෑවුනා කියලා ප්‍රශ්නයක් තියනවද නෑ නේද ඇයි ગેස්ට්‍රයිටිස් වෙනවද නෑ හරි ඒ නිසා අපි මොකද කරන්නේ මේක දිය කරලා බොන්න කියනවද නෑ Ecosprin පෙත්තක් දිය කරලා බොන්න කියන්නේ හැබැයි මතක තියාගන්න uncoated tablet එකක් ඒකේ අංගාපු කෝට් එකක් නේද නෑ නේද කෝට් එකක් නැති aspirin tablet එකක් මෙතන ගෑවුනොත් එහෙම මොකද අනිවාර්යෙන් තුවාල වෙනවා එහෙනම් ලෙඩාට කියන්න ඕන දෙයක් තියෙනවා අපි මොකද්ද මේ දෙන්නේ ඔයාලා කෝට් එකක් සහිත ටැබ්ලට් එකක් නම් දිය කරලා බොන්න එපා කඩන්න එපා හපන්න එපා හරි පෙත්ත පිටින් සම්පූර්ණයෙන් ගිලින්න ඔන්න උපදෙස ඔයාලට ආවොත් මේ වගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් හරි Ecosprin ඒ කියන්නේ enteric coated එකක් තියෙන්නේ මේ වගේ එකක් ආවොත් අපි මොකද කියන්නේ කඩන්න එපා හපන්න එපා දිය කරන්න එපා ගිලින්න වතුර එක්ක හැබැයි බැරි වෙලාවකට ඒක uncoated එකක් නම් කෝට් එකක් නැති නිකම්ම නිකන් ඇස්ප්‍රින් නම් හරි ඒකත් අපි කෙලින්ම බිව්වොත් බිත්තිය ගෑවෙන්න පුළුවන් බිත්තිය තුවාල වෙන්න පුළුවන් ඒ නිසා මොකද වෙන්න පුළුවන් අපිට ગેස්ට්‍රයිටිස් වගේ දේවල් එන්න පුළුවන් ආමාශයේ බැරි වෙලාවකට තුවාලයක් හැම මේක ගෑවුනොත් උදරේ දිගින් දිගට වහනය වෙනවා
නේද? අපි කියනවා ආමාශයෙන් උදරේ වහනය වෙනවා. ඉතින් එහෙම අයට අපි කියන්න ඕනේ අනේ මේ පෙත්ත හරි මිලිග්‍රෑම් 75ක් දෙනවා නම් මිලිග්‍රෑම් 300 පෙතිනේ තියෙන ඇස්ප්‍රින් පෙත්ත මොකද ගන්නේ? හතරෙන් එකක් වතුර වීදුරුවක දිය කරලා හොඳට පානය කරන්න. හරි එතකොට මොකද වෙන්නේ? සම්පූර්ණ පෙත්තම ගෑවෙනවද මේ බිත්තියේ? නෑ. මෙයා දැන් දිය වෙලා තනුක වෙලා මේ හැමතැනම ගෑවෙන්නේ. එතකොට ગેස්ට්‍රයිටිස් එනවා අඩුයි. හරි. ඒ නිසා ඉකොස්ප්‍රින් වලට අපි කියන්න ඕනේ ඇඩ්වයිස් එක වෙනයි. නිකන් අන්කෝටඩ් ඇස්ප්‍රින් එකට කියන්න ඕනේ ඇඩ්වයිස් එක වෙනයි. අනිත් කාරණේ මේ ඉකොස්ප්‍රින් මිලිග්‍රෑම් 150 පෙතික් තියෙනවා. ඒකෙන් 75 දෙනවා අපි කවදාකවත් දෙන්න එපා. ඇයි? 75 දෙන්නේ කොහොමද? දෙකට කඩන්න නම් පෙත්ත. හරි. මේ අමාරුවෙන් කෝට් එකක් දාලා අපි හදලා දෙනවා. හරි. හදලා දුන්නාම මොනවද අපි කියනවා අනේ ඔයා මේ 175 පෙත්ත නෑ 150 පෙත්තෙන් භාගයක් කඩලා බොන්න. කඩපු ගමන් මොකද වෙන්නේ? මේ භාගේ කැඩෙනවා මේ විදිහට. හරි. මේ හරියනම් කෝට් එක තියෙනවා. මේ හරිය කෝට් එක තියෙනවද? නෑ. එතකොට මොකද වෙන්නේ? මේ හරිය නිකම් අපේ බඩේ ගිහලා ගෑවෙනවා. ආපහු මොකද වෙන්නේ? අපිට ગેස්ට්‍රයිටිස් එනවා. ඒ නිසා මතක තියාගන්න අනිවාර්ය කාරණේ ඇස්ප්‍රින් වල එන්ටරින් කෝටඩ් එකක් වටේට කෝට් එකක් දාපු එකක් දෙනවා නම් ඒක අපි කියනවා සොලෝ හෝල්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් පෙත්ත පිටින් ගිලින්න. do not crush. හරි කුඩු කරන්න එපා. do not chew. හපන්න එපා. do not මොනවද කියන්නේ? dissolve දිය කරන්න එපා. හරි drink whole සම්පූර්ණයෙන්ම ගිලින්න. ඕක ඉතින් අපි ලෙඩු ඉංග්‍රීසියෙන් කියන්නේ කියන්න බලන්න. හපන්න එපා, කුඩු කරන්න එපා, දිය කරන්න එපා. බොන්න පෙත්ත පිටින්. හරි කවදාකවත් මිලිග්‍රෑම් 150 පෙත්තෙන් 75 දෙන්න එපා. හරි ඒක කවදාවත් නොකළ යුතු වැඩක්. හරි right ඔයාලා ඇසිස්ටන්ට් ෆාමසිස්ට් කෙනෙක් විදියට මොනවද කියන්නේ? හොඳ ඇඩ්වයිස් එකක් දෙන්න ඉකොස්ප්‍රින් ගන්න කෙනෙක්ට සම්පූර්ණ පෙත්ත පිටින් ගිලින්න එපා කියන දේවල් ටිකක් කියලා දෙන්න. හරි right ඕව තමයි එහෙනම් ඇස්ප්‍රින්. දැන් ඔයාලා මට ප්‍රශ්නයක් අහයි මෙහෙම. එතකොට ඇයි ඇස්ප්‍රින් වල මිලිග්‍රෑම් 300 තියෙන්නේ පෙති හදලා තියෙන්නේ? ඇයි ඒක කෝඩ් කරලා නැත්තේ? හරි ඇයි මේව කෝඩ් කරලා තියෙන්නේ? ඇයි මේ අඩු ඩෝස් එකක් තියෙනවා තියෙන්නේ? මේකත් අහගන්න. ඇස්ප්‍රින් කියන එකේ මිලිග්‍රෑම් 75 වගේ එකක්. 150 කියන්නේ අඩු ඩෝස් එකක්, ලෝ ඩෝස් එකක්. අපි වෙන කියන ලෝ ඩෝස්. ලෝ ඩෝස් අඩු මාත්‍රාව. හරි අඩු මාත්‍රාවකට දෙන ඇක්ෂන් එක තමයි මෙන්න මේ ඇක්ෂන් එක. මොකද ප්‍රතිපට්ටිකා පට්ටිකාවල ක්‍රියාව අඩු කරන්න මේ ඩෝස් එක දෙන්න ඕනේ. හරි ඊට පස්සේ අපි දෙනවා මෙහෙම හයි ඩෝස් එකක් දෙනවා. ලොකු ඩෝස් එකක් මිලිග්‍රෑම් 300 වගේ. අන්න එතනදී ප්‍රදාහය අඩු කරනවා. උණ අඩු කරනවා. හරි වේදනාව අඩු කරනවා. හැබැයි උණට අපි මේවා දෙන්නේ නැහැ. අපි කියනවා ඒවා හයි ඩෝස් එකක් කියලා. විශේෂයෙන් වේදනාව සහ උණ අඩු කරනවා. හැබැයි ඇස්ප්‍රින් කියන එක අපි දෙන්නේ නැහැ එහෙනම් උණ තියෙන කට්ටියට. ඇයි හේතුව? ඇස්ප්‍රින් වේදනාව තියෙන කට්ටියට දෙන්න හොඳ නැහැ. හරි ඇයි හේතුව? ඇස්ප්‍රින් දුන්නහම මතක තියාගන්න උණ තියෙන කෙනෙක්ට දුන්නොත් එහෙම අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? පට්ටිකා වලට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ පට්ටිකා අඩු කරනවා යාගේ. බැරි වෙලාවකත් උණ ආවේ ඩෙන්ගු හින්දා නම්. ඩෙන්ගු ෆීවර් හින්දා නම් ආවේ. හරි ඩෙන්ගු කියන්නේ මොකද්ද? පට්ටිකා අඩු වෙන ලෙඩක්. හරි පට්ටිකා සෑහෙන්න අඩු වෙනවා. අඩු වුණාම මොකද ඩෙන්ගු තියෙන කෙනෙක්ට ඕක දුන්නොත් එහෙම ඌ ඉවරයි. ඇයි? එයාගේ තියෙන පට්ටිකා ටිකක් තවත් අඩු වෙනවා. ආයෙ නැතිින්නේ අඩි 8ක් යටින් නවතිනවා. හරි ඊළඟ කාර්යය අපි තුම ඇස්මා තියෙන ඇදුම තියෙන ලෙඩෙක් ඉන්නවා. දෙනවා ඇස්ප්‍රින් වේදනාව අඩු කරන්න කියලා ඇස්ප්‍රින් මිලිග්‍රෑම් 300 පෙත්තක් දෙනවා. ඉස්සර තිබෙන ඩිස්ප්‍රින් කියලා පෙත්තක්. හරි දෙනවා. දුන්න මොනවා වේද? වේදනාව අඩු වෙයි. හැබැයි ඇදුම මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඇයි ඒ? මේකේ සින්දු පේශී අපේ පෙනහළු වල තියෙන සින්දු පේශී හැකිලෙන්න පටන් ගන්නවා. හැකිලුණාම හුස්ම ගන්න බෑ. තවත් ඇස්මා වර්ස් වෙනවා. භයානක තත්ත්වයට හැරෙනවා. හරි ඒ නිසා ඔයාලට මේ ඇස්ප්‍රින් සම්බන්ධයෙන් වචන ගොඩක් ලෙඩාට කියලා දෙන්න තියෙනවා. හරිනේ? රයිට්. එහෙනම් අපි යමු. මොනවද? ඇන්ටි ප්ලේට්ලට් කියන එකයත්තේ මොනවද තියෙන ඇස්ප්‍රින් හරි ඇස්ප්‍රින් ලබා දෙන අවස්ථා කාටද දෙන්නේ නැත්තේ ඔය කාරණා ටික දාමු. කාටද කියන්න පුළුවන්ද ඇස්ප්‍රින් ලබා දෙන්නේ නැති අවස්ථාව කියන්න පුළුවන්ද?
පොඩි ළමයිට දෙන්නේ නැහැ. මතක තියාගන්න. හරි. children under 12 years අවුරුදු 12ට වඩා අඩු ළමයිට මේවා දෙන්නේ නැත. හරි. ඇයි එහෙම කියන්නේ අපි? දෙන්නේ නැත්තේ. ඒකේ සිරප් එකක්වත් ඔයාලා දැකලා තියෙනවද? ඇස්පිරින් වල සිරප් දැකලා තියෙනවද කොහෙවත්? සිරප් නැහැ. හරි. පොඩි ළමයිට දෙන්නේ නැහැ. මෙන්න මේකයි හේතුව. හොඳට මතක තියාගන්න. අපිට උණ එන්න පුළුවන් හේතු දෙකක් තියෙනවා. එක සුද්ධ ජීවීන් බැක්ටීරියාවෙක් ආසාදනය වුණොත්. අනිත් කාරණය වෛරස් එකක් ආසාදනය වුණොත් උණ එන්න පුළුවන්. හරි මේ දවස්වල ප්‍රසිද්ධ මේ කොරෝනා ආසාදන උණ එනවා වෛරස් එකක්. හරි සුද්ධ ජීවී බැක්ටීරියාවෙක් ආසාදනය ඒත් උණ එනවා. මතක තියාගන්න මේ ඇස්ප්‍රින් කියන එක viral infection එකට නැත්නම් වෛරස් ආසාදනයකදී අපි දෙන්නේ නැහැ. හරිද? දෙන්නේ නැහැ. එතකොට යාට සෑහෙන ප්‍රශ්න පළු දානවා, කසනවා, හරි එක එක ප්‍රශ්න එනවා. හරි? ඒකින්ද ඒ අයට දෙන්නේ නැහැ. හැබැයි බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් ඇවිල්ලා වුණා ඒකට දෙන්න පුළුවන්. හරිද? ඒක මතක තියාගන්න ඔළුවේ තියාගන්න විතරක්. හරි? right. අපි එන යන් ඇන්ටිප්ලේට්ලට් කියලා ප්‍රතිපට්ටිකා කියලා දාන්න. මම කවදාකවත් සිංහලේ ලියන්නේ ප්‍රතිපට්ටිකා තමයි සිංහල වචනේ. හරි? ඇන්ටිප්ලේට්ලට්. ඩ්‍රග්ස් ටික දාගත්ත කලින් සතියෙත් නේද? අපි ලියාගමු ඒකෙන් පළවෙනි එක. අපි පොඩි තරුවක් දාලා ලියමු මේ විදිහට. මොකද දාන්න ඕන තරුව? ලියාගන්න මේ විදිහට. ප්‍රතිපට්ටිකා යනු නැත්තම් ප්‍රතිපට්ටිකා කියලා මාතෘකාව යනු. හරි? පට්ටිකා වල ක්‍රියාකාරීත්වයට පට්ටිකාවල ක්‍රියාකාරීත්වයට එරෙහිව ලබා දෙන ඖෂධ වේ. එරෙහිව. හරි? ඉංග්‍රීසියෙන් තෝරන කියන්න. හරි? Antiplatelet are the drugs used to use against the activity of platelet. එහෙම දාගන්න. ඉංග්‍රීසියෙන් මම ලියන්න සිංහලෙන් ලියන්නේ used against platelet activity. Platelet activity. පොඩි ගැටලුවක් ඉංග්‍රීසි එක ඉවර වෙලා නේද? ටිකක් පොඩි ටයිම් එකක් දෙන්න මම ටක් ගාලා ඉංග්‍රීසි එක දාගන්න. ඉංග්‍රීසි එකේ තියෙන ලැප් එක යට. ඒකයි වෙන්නේ. right. තමයි. තප්පරයක් දෙන්න මට. හරි. ඔයාලා දන්නවද මේ ඉන්ක් එක මේක පොඩි බොටල් එකක් සාමාන්‍ය රුපියල් 300යි. හරි. මේ අර මේ මාකර් වලට දාන ඉන්ක් එක. මේ ඉන්ක් එක මට එවන්නේ කොළඹ ඉන්න සර් කෙනෙක්. ඉංග්‍රීසි කරන සර් කෙනෙක්. හරි. ඉතින් මේක නිකන් මාකර් එකකින් ලිව්වට මේක පේන්නේ නැහැ බෝඩ් එක. ඔයාලට පේන්නේ නැහැ. ඒකින්ද මේ ඉන්ක් එක පාවිච්චි කරන්න කියලා එයා එවලා තිබ්බා. හරි. ඉතින් එහෙම ගුරුවරු ඉන්නවා අපිට උදව් කරන්න නේද? හරි. මොනවා ඉතින් ඉන්ක් එක ගියා මගේ ඇඟ පුරා. හරි කමන්නේ. right. හරි. දාගන්න ඒත් එක්කම පට්ටිකා මගින් රුධිර කැටි ඇති කරනු ලැබේ. පට්ටිකා මගින් රුධිර කැටි ඇති කරනු ලැබේ. එමගින් රුධිර වාහිනිය රුධිර කැටි ඇති කරනු ලැබේ. එමගින් රුධිර වාහිනිය අවහිර වී එමගින් රුධිර වාහිනිය අවහිර වී
රුධිර සැපයුම අඩාල කරයි. රුධිර සැපයුම අඩාල කරයි. ඉංග්‍රීසියෙන් ඕනේ කට්ටියට ඒකත් ලියන්නම්. platelets form blood clot inside the vessel. Right? Vessels. Right. දැන් දාගමු අපි antiplatelet. ප්‍රතිපට්ටික. අපි දාගමු antiplatelet කියන්නේ මොකද්ද? රුධිර කැටි හදන එක වළක්වන ඖෂධ. පට්ටිකාවල ක්‍රියාවට එරෙහිව දෙන ඖෂධ. ලියාගන්න. ප්‍රතිපට්ටික. රුධිරයේ කැටි ගැසීම වළකන ඖෂධ වේ. හරි? රුධිරයේ කැටි ගැසීම වළකන ඖෂධ වේ. හරිනේ? right. කැටි ගැසීම වළකන ඖෂධ තමයි ඒක. එහෙනම් ඒකෙම දාගෙන වරහන් ඇතුලේ කොහොමද ඒක කරන්නේ? පට්ටිකාවල ක්‍රියාව නවතා කියලා වරහන දාන්න. වරහන ඇරලා පට්ටිකාවල ක්‍රියාව නවතා. හරි? ඉංග්‍රීසියෙන් ලියනවා නම් by stopping platelet activity it will stop the coagulation කැටිකරණය coagulation නැත්නම් clot formation right කැටිය දෙන්නේ නැහැ right ඒක නිසා මේකට දෙන්න ඕනේ උපදෙස් sorry අපි දාගමු මේකට දෙන ලබා දෙන අවස්ථා මේම ඖෂධ ලබා දෙන අවස්ථා මොනවටද ඇත්තට මේ ඖෂධ ලබා දෙන්නේ නම් කියන්න බලන්න කාටද අදහසක් තිබේද මොකටද මේ ඖෂධ ලබා දෙන්නේ ඇස්පිරින් ලබා දෙන්නේ මොකටද කාගේ හෝ රුධිර කැටියක් ඇතිවීමේ අවදානමක් තියෙන රෝගීන් හරි රුධිර කැටියක් ඇතිවීමේ අවදානමක් තියෙන රෝගීන්ට මේක දෙනවා හරි right එහෙනම් අපි දාගමු ලබා දෙන අවස්ථා අපි කියනවා ඒකට මොකද්ද thrombosis රුධිර කැටියට කියන අපි thrombus එකක් කියලා එහෙම ඇති වෙච්ච අවස්ථාවට කියන thrombosis කියලා හරි thrombosis කියන්නේ රුධිර කැටි ඇතිවීමේ අවදානම සහිත රෝගීන්ට හරි අපිට ඕව වැඩක් නැහැ ලබා දෙන අවස්ථාව අපින් අහන්නේ නැහැනේ අපෙන් අහන්නේ මොකද්ද ලෙඩක් මේකට අපි මොනවද දෙන්නේ උපදෙස් ටික හරි දාගමු අපි පවතින ආකාර අපි කියනවා ඒකට dosage forms කියලා dosage forms මොනවද තියෙන්නේ මේ වගේ aspirin වල tablet තියෙනවානේ tablet තියෙනවා හරි තියෙන tablet වල කියන්නේ මිලිග්‍රෑම් 75 තියෙනවා හරි 150 තියෙනවා හරි 300 තියෙනවා හරි 100 තියෙනවා 100 මිලියන් තියෙනවා මේකේ තමයි ඔයාලා මම කිව්ව ඉකොස්ප්‍රින් ඉකොරින් ඔන්න ඔය බ්‍රෑන්ඩ් තියෙනවා හරි වෙල්නම් වලින් තියෙනවා 150යි ওই දෙකම තියෙනවා නේද දෙකම තියෙනවා 150යි හරි හැබැයි මිලිග්‍රෑම් 200 මේ දෙකම මොනවද මේ දෙකම coated coat කරලායි තියෙන්නේ වටේට coat එකක් තියෙනවා coated
අපි මේ කෝට් එක නම කියනවා enteric coated. අපි ඒක කියනවා enteric coated. ඒ කියන්නේ අපි කියනවා මොකද්ද? අම්ල ප්‍රතිරෝධී අම්ල වලට එරෙහිව. ඒ කියන්නේ අම්ල හැමුවේ දිය වෙන්නේ නැහැ මේ කෝට් එක. හරි? අම්ල හැමුවේ දිය නොවේ enteric coated. ඒකයි අපි EC කියලා පටන් ගන්න. equals 20 coil. හරි? තව එකක් තියෙනවා ඒ වගේම මොකද්ද 100 mg ඔයාලා දන්නද කාඩිප්‍රින් කාඩිප්‍රින් වල තියෙන මොනවද 100 mg හරි right කාඩිප්‍රින් හරි තව ඇස්ට්‍රික්ස් කියලා එක්කුත් ඇති බ්‍රෑන්ඩ් එකක් ඇස්ට්‍රික්ස් දැන් ඔයාලා හොයන්න තියෙනවා අද එසයින්මන්ට් එකක් එන්න දෙනකොට නේද කරයි කට්ටිය ඇස්ට්‍රික්ස් හරි ඊට පස්සේ මේක ඇවිල්ලා මිලිග්‍රෑම් 300 uncoated පොත් එකම දාගන්න uncoated coat කරලා නැහැ. හරි. දැන් තමයි උපදේශ දෙන්න ඕනේ. මොකක්ද උපදේශ? ඇඩ්වයිස් එක තමයි මොකද්ද? ඇඩ්වයිස් එක තමයි මොකද්ද ඇඩ්වයිස් එක? උපදේශ. හරි. මේ enteric coated ඒවට අපි ලියමු ඉස්සල්ලාම coated නැත්නම් enteric coated enteric coated ඒවට අපි දෙන ඇඩ්වයිස් එක මොකද්ද? කාටද කියන්න පුළුවන්ද? enteric coated ඒවට ඇඩ්වයිස් එක මොකක්ද කියන්නේ? පන්නේ කියන්නේ කියන්නේ ඇහෙන්නේ ඔය හපන්න එපා කුඩු කරන්න එපා නේද? දිය කරන්න එපා පෙත්ත පිටින්ම ගිලින්න. හරි? අපි ලියමු ඒක. හරි? Do not crush, do not chew, හරි? Do not dissolve, drink whole. සම්පූර්ණ පෙත්ත පිටින් ගිලින්න. තියාගන්න. හපන්න එපා. හරි? කුඩු කරන්න එපා. හරි දිය කරන්න එපා පෙත්ත පිටින්ම ගිලින්න drink whole හරි පේන්නේ අපි මම මේක චුට්ටක් ඩ්‍රොප් කරන්න මොකද මේ යමුතු එලියක් වටුණා මේක නේ right දැන් හරි දැන් මාව නිකන් කළු පාටට පේන හැටි ගණන් ගන්න එපා හරි drink whole හරි right අපන්න එපා හරි කුඩු කරන්න එපා දිය කරන්න එපා drink සම්පූර්ණයෙන් බොන්න වතුර සම්පූර්ණ පෙත්තම ගිලින්න හරිද ඊළඟ කතාව හරි coated එක uncoated එකට ඔයාලා මොකක්ද කියන්නේ uncoated එකට අපි මොකක්ද කියන්නේ මේකේ අනිත් පැත්තනේ මොකද කියන්නේ සම්පූර්ණයෙන් දිය කරන්න දිය කර පානය කරන්න දිය කර වතුර වීදුරුවක දිය කොට පානය කරන්න හරි dissolve in glass of water dissolve in glass of water and drink වතුර වීදුරුවක දිය කොට පානය කරන්න දැන් මොකද හිතෙන්නේ හරි අපි ඔච්චර කල් ඇඩ්වයිස් කරාද ලෙඩ්ඩුන්ට මෙහෙම බොන්න එපා කියලා ඇඩ්වයිස් කරාද ඔයාලා ලෙඩෙකුට කවදා හරි කියලා දීලා තියෙනවද ඔයාලා අනේ මේක මොනවා කරන්නද හපන්න එපා හරි කන්න එපා කුඩු කරන්න එපා දිය කරන්න එපා කියලා දීලා තියෙනවද අය කියලා තියෙනවද මේක දිය කරලා බොන්න කියලා දීලා තියෙනවද හරි ඔයාලා ෆාමසි එක වැඩ කරනකොට අනිවාර්යෙන් රෝගියට ඇස්ප්‍රින් හරි ඇස්ට්‍රික්ස් හරි ඉකොස්ප්‍රින් හරි කාඩිප්‍රින් හරි මොකක් හරි එන්ටරික් කෝඩඩ් එකක් දාලා තිබ්බොත් අනිවාර්යෙන් ඔයාලා මොකද කියන්න ඕනේ විශේෂයෙන් කියන්න ඕනේ තමයි
අර කතාව ටික. Do not rush, chew or dissolve. හරි ඔය කතාව කියන්නේ. හැබැයි අන්කෝඩඩ් එකක් දීලා තිබ්බොත් මොකද කියන්නේ? මේක වතුර වීදුරුවක දී කරලා බොන්න. ওই කතාව කියන්නේ. හරිනේ. ඊට පස්සේ අපි මේකේ ඇඩ්වයිස් ඔය දෙක දෙන්න ඕනේ. අතුරු ආවාදෙත් චුට්ටක් කියන්න ඕනේ. මේකට එන්න පුළුවන් අතුරු ආවාද. රයිට්. අපි side effect අපි පොඩ්ඩක් අතුරු ආවාදෙත් දාලා උපදේශතම යමු ඊළඟ උපදේශ. මොකද අතුරු ආවාදෙත් එන්න පුළුවන් නේ. හරි. මේ ඩ්‍රග් එකට සමහර අයට මේකේ තියෙනවා සැලිසිලික් ඇසිඩ්. හරි ඇසිටයිල් සැලිසිලික් ඇසිඩ් නේ. සමහර අයට සැලිසිලිසම් කියලා එකක් එනවා. මොකද සැලිසිලික් ඇසිඩ් අඩංගු එක්කදී සැලිසිලිසම් කන නිකන් සෝ ගන්නවා. හරි. සමහර අයට මොකද වෙන්නේ? කසන්න පටන් ගන්නවා. හරි ඔන්න ඔය කියන අපි සැලිසිලිසම් කියලා. ඒක ඔයාලා අහන්නේ නිකන් කියලා දෙන්න. රෝගියාට මේ වගේ දෙයක් එන්න පුළුවන්. හරි කන ඇසීම පොඩ්ඩක් දුර්වල කන නිකන් සෝ ගන්නවා වගේ සද්දයක් එන්න පුළුවන් කියලා කියන්නේ. හරි ඊට පස්සේ ඊළඟ කාරණේ මේකට පොඩ්ඩක් මොනවා වෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම බඩේ තුවාල එනවනම් හරි මල පාට ටිකක් කළු පාටට යනවනම් හරි මොකද වෙන්නේ? මේක හින්දයි එන්නේ කියලා කියන්නේ. හරි රයිට් අපි දාගමු පොඩි එකක් මොකද්ද? right gastritis නැත්නම් ආමාශයික ප්‍රදාහය gastritis හරි gastritis මේ ඔක ඇතිවිය හැක මේ ඔක හරි gastritis මේ ඔක හරි ඊට පස්සේ අය මොකද කරන්නේ? කනේ සෝ ගාන ශබ්දය ඇතිවිය හැක buzzing sound buzzing කනේ සෝ ගාන ශබ්දය ඇතිවිය හැක buzzing sound මේ ඔක ඇතිවිය හැක හරිද වැඩි right ඔය ඇති හරි මේක පොඩි ළමයිට දෙනවද අවුරුදු 12කට අඩු කට්ටියට දෙන්නේ නැත හරි right ඔය ඇති ඔක තමයි ඇස්ප්‍රීන් වලට කියන්න ඕනේ කතාව. හරිනේ? එහෙනම් ඔන්න ඇස්ප්‍රීන් ගැන කිව්වා. අපි ඒ වගේම ඩ්‍රග්ස් ටිකක් තමයි මොනවාද? මේ ටිකේ තියෙන්නේ. right මට මේක එකක් කියන්න බැරි නම් රුධිර වහණය වීමේ අවදානය ඇත. ගායන රුධිර වහණය can cause රුධිර වහණය වීමේ අවදානමක් ඇත. can cause bleeding අපි කියන එක bleeding කියලා. රුධිර වහණය වීමේ අවදානයක් ඇත. කැපුණොත් එහෙම පිටු කියලා රුධිරේ වහණය වෙනවා. නවත්ත ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. හරි? right. ඔය ඇති. හරි මේක ලබා දෙන්නේ මොකටද? හරි ඇක්ෂන් කීපයක් තියෙනවා නේ. අඩු මාත්‍රාවකදී මොනවා වෙනවද? පට්ටිකාවල ක්‍රියාකාරීත්වය නවතා දමන. හරි වැඩි මාත්‍රාවකදී මොකද වෙන්නේ? ප්‍රදාහය සහ වේදනාව උණ වේදනාව අඩු කරයි. අපි ලියනවා. හරි. එහෙම දාගන්න. low dose at low dose මොකද වෙන්නේ? අඩු මාත්‍රාවකදී ප්‍රතිපට්ටිකා ක්‍රියාකාරීත්වයේද at low dose antiplatelet at high dose වැඩි මාත්‍රාවකදී ප්‍රදාහයට එරෙහිවද inflammation ප්‍රදාහයට එරෙහිවද වැඩි මාත්‍රාවකදී ප්‍රදාහයට එරෙහිවද හරි උන්නට එරෙහිවද හරි ඊට පස්සේ වේදනාවට එරෙහිවද ක්‍රියාකාරී වේ at high dose it reduce pain fever and inflammation
pain, fever and inflammation. මේ උණ වේදනාව සහ ප්‍රදාහය අන්තරයි. හරිනේ? ඔය ඇති. හරි? ඒ ඇති. ඇස්ප්‍රින් ගැන කියනවනම් සෑහෙන දේවල් කියන්න තියෙනවා. ඔය ඇති නේද? right. එහෙනම් ඔන්න ඇස්ප්‍රින් මේකින් මේ ඇන්ටිප්ලේට්ලට් පාඩුවේ ප්‍රධානම කෙනා ඇස්ප්‍රින්. ඉතින් ඇස්ප්‍රින් වල ක්‍රියාකාරීත්වය ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඔන්න ඕක තමයි ඔයාලා අනිවාර්යෙන් වැඩිපුරම මූව් වෙන ඩ්‍රග් එකක් ෆාමසි එකේදී ගන්න. එහෙනම් ප්‍රොපිඩෝගල් කියන්නේ මොකක්ද? ප්‍රොපිඩෝගල් කියන්නේ ප්‍රතිපත්තිකා එකක්. ඊට පස්සේ ඩයිපිරිඩමෝල් කියන්නේ මොකද්ද? පර්සන්ටින් කියලා ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් නේම් එක. ඒකත් ප්‍රතිපත්තිකා එකක්. ඔය හැම එකටම අතුරු ආබාධයේ විදිහට මොකද වෙන්නේ? රුධිර වහනය වීමේ අවදානම තියෙනවා. කැපුණොත් රුධිරය දිගින් දිගටම වහනවා. හරිනේ? right. ඒක හේතුව මොකද්ද? රුධිරේ තුනී කිරීමේ හැකියාව තියෙනවා මේ ඖෂධවල. ඒක නිසා හරි භයානක ඖෂධයක්. හරි? මේක දෙන්න හොඳ නෑ කාටද? ඇත්තටම ગેස්ට්‍රයිටිස් තියෙන, බඩේ තුවාල තියෙන කට්ටියට දෙන්න හොඳ නෑ. හරි? ગેස්ට්‍රයිටිස් තියෙන කට්ටියට දෙන්න මම වලට ඕන නම් මේක පෙන්නන්නද? මම බලා ගන්න ඈ. ඔක ලියන ගමන් බලා ගන්න. හරි? right. ඔන්න බලා ගන්න. මේ මොනවද? බඩේ තුවාල ඌ බලා ගන්න. වත් කන ගමන් දින්නේ කට්ටිය නෑ නේද? පේනවනේ? පෙප්ටික් අල්ස් එකක්. දැන් මේ වගේ රුධිරේ වහණය වෙන තුවාලයක් තියෙන කෙනෙක්ට මේවා දුන්නොත් එහෙම මොකද වෙන්නේ? තව තවත් රුධිරේ වහණය වෙනවා. හරි? තව තවත් රුධිරේ වහණය වෙනවා. හරි? ආමාශයෙන් තව තවත් රුධිරේ වහණය වෙනවා. ඇයි ඇස්ප්‍රින් වලට පුළුවන් තියෙන තුවාලකින් ඇක්ටිව් පෙප්ටික් අල්ස් එකකින් හරි දැනට සක්‍රියයි දැනට අර ගිනි කන්ද වගේ මොකද වෙන්නේ රුධිරේ වහණය වෙන එකට ඇස්ප්‍රින් ගියොත් එහෙම මොනවා වෙයිද තවත් වැඩි වෙනවා හරි රයිට් ඒ අතරේ ප්‍රශ්න ටිකකුත් දාලා මම දැක්කේ නැහැ හරි right ඉකොරින් ෆ්ලොපැට් ප්‍රොපිඩගල් වලට ෆ්ලොපැට් ඉකොරින් ඔය තියෙන හොඳයි very good right එහෙනම් අපි යන් ඊළඟ කොටසට හරි මම ඔයාලට මේක අපි අපේ එක්ස්ටර්නල් කට්ටියට දාන එකක් ඉතින් ඔයාලට තව දේවල් තියෙනවා ඉගෙන ගන්න මම කියලා දෙන්නම් මේක ඕනේ නෑ දැනට අපි අපිට හරි හරි එහෙනම් ඔන්න අපි ඇන්ටිප්ලේට්ලට් කොටස ඔතනින් නවත්තනවා දෙන්න උපදෙස් ටික හරියට ඔයාලා දෙන්න රයිට් දැන් මම ඔයාලට පොඩි ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දාන්නම් හරි ඔන්න බලන්නකො බලමු අපේ කට්ටියට පුළුවන්ද කියලා මේ ඇට්ලස් වගේ මේ වයිට් බෝඩ් මාකර් එක ටිකක් අමාරුයි මේක ඉරේස් කරන්න. හරි මේක පුළුවන් නිල් පාට එක පුළුවන් කළු පාට එක ටිකක් අමාරුයි. හරි රයිට් එහෙනම් යන් අපි ඊළඟ කොටසට බලමු මගේ අනෙක් පෑණින් පුළුවන් කියලා මේ වැඩේ කරන්න. පුළුවන් වගේ මට පේනවා. හරි. ඔන්න එනවා මම ඊළඟ ඩ්‍රග්ස් ගෲප් එකට. මොකද ඊළඟ ඩ්‍රග්ස් ගෲප් එක? අපි ඉගෙන ගන්නවා මොනවද? අපි ඉගෙන ගන්නවා ඊළඟට මොනවා වෙනද? ප්‍රතිකැටිකාරක. හරි? ඇන්ටිකොඇගුලන්ට්. ඔන්න බලන්න වැඩි හරියන්නේ කියලා. ඇන්ටිකොඇගුලන්ට්. කොඇගුලේෂන් කියන්නේ මොකද්ද? කැටිකරණය. හරි? කොඇගුලන්ට්. හරි? ඇන්ටිකොඇගුලන්ට් කියන්නේ මොනවද? කොඇගුලන්ට්. ප්‍රතිකැටිකාරක. හරි? ඔක තමයි ප්‍රතිකැටිකාරක කියන්නේ. පේන්නේ? ඔයාලට තේරුණත් නැතත් ඔහේ ඉන්නවා නේද? හරි. ඇන්ටිකොඇගුලන්ට්. ප්‍රතිකැටිකාරක. මේකට වර්ග දෙකක් තියෙනවා. මම ඔයාලට පොඩි කතාවක් කියන්නම්. අහගන්න හොඳට. හරිද? 1905 දී හරි 1905 දී එක මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් හරි
මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. ඒ කියන්නේ ඔය ડોක්ටර්ස්ලා වෙන්න ඉන්න කට්ටිය. එහෙම කෙනෙක්. මොකද කරේ? එයාගේ බල්ලත් අරගෙන යනවා පොඩි ගමනක්. හරි? ඔන්න බල්ලා ඉන්නවා. නිකන් ආවෙක් වගේ නේද? හරි? ගමනක් යනවා. කකුල් හතරක් තියෙනවනේ අර. යනවා. දැන් මොකද කරන්නේ? ආමුක කොම්බක් තියෙන්නේ. right. නදී වගේ දෙන්න. හරි? right. යනවා ගමනක්. යනකොට ටික දුරක් යනකොට කැලේ මැද යනකොට ඉන්න මුගේ ඇඟේ ටික එළිලා ඉන්නවා. පොඩි සතෙක්. පණුවෙක් වගේ එළිලා ඉන්නවා. හරිද? මෙයා මොකද වෙන්නේ? මෙයා දැක්ක ගමන් බය වුණා. නිකන් ලොකු වෙලා එළිලා දැන්. හරි? ඊට පස්සේ මේ බය වෙච්ච පාර මේ මනුස්සයා කරපෙන්නේ මොකද? මු ඇදලා ගත්තා කියලා. ඇදලා අරගෙන ටිකක් කරගෙන මොකද? උදේ වෑස්සෙනවා. ලේ දැන් වෑස්සෙනවා. හරි? ලේ බින්දු මටත් මේක හොඳට මතකයි මම පොඩි කාලේ ජීවත් වුණේ පෙරදෙණිය. හරි? පෙරදෙණිය ප්‍රදේශයේ තමයි මගේ පොඩි කාලේ ජීවත් වුණ ප්‍රදේශය. ඉතින් එහි සාමාන්‍යයෙන් ඉන්නවා මේ සත්තු. හරි? දැන් ටික වෙලාවක් යනකොට අපි ක්‍රිකට් එහෙම ගහලා එනවා. පොඩි කාලේ අපි ඒ දවස්වල වෙලවල් වල තමයි කුඹුරු වල තමයි ක්‍රිකට් ගහන්නේ. හරි? ඉතින් ක්‍රිකට් ගහලා එනකොට මොකද එල්ලිලා ඉන්නවා 10ක් 15ක්. හරි? මොකද මේ කූඩැල්ලෝ. හරි? කූඩැල්ලෝ එල්ලිලා ඉන්නවා. මෙයාලා අතින් ගැලෙවුවොත් වැඩේ අවුල්. මොකද එන්නේ? ලේ යනවා දිගට. ලේ වැස්සෙනවා. හැබැයි අපි පොඩි වැඩක් කරනවා එක්ක සබන් ගන්නවා එක්ක ලුණු දානවා. දාපුවම මොකද වෙන්නේ? මෙයා වැටෙනවා නිකන්. හරි? එතකොට රුධිර වහන වෙන ප්‍රමාණය අඩුයි. හරි? ඒක දවසක් මට මතකයි එකේ මේ මම දන්නේ නැතුව ඇඟිලි කරුවක් අස්සේ ඉඳලා එළියලා උදේ තමයි දැක්කේ. හරි? මෙන්න මෙච්චර විතර ඉදිමිලා. ලේ බීලා ඉන්නවා. හරි? ඉතින් දැන් තියෙන්නේ දැන් කට්ටියට ඔය පොඩි කාලේ නෑ නේද? හරි? දැන් මොක නෑ. ඇත්තටම නෑ. හරිද? ඉතින් මේකේ විශේෂත්වය තමයි දැන් මෙයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. මෙයාට පොඩි අයිඩියා එකක් තියෙනවා. අපේ සාමාන්‍යයෙන් මොකද ඉන්නේ එහෙම කැපුමක් හරි මොකක් හරි කියලා ටිකක් වෙලාවදී රුධිර වහන එක නවතිනවා. ඇයි අර පට්ටිකා ක්‍රියාකාරී වෙනවා. කැපිච්ච තැනට පට්ටිකා ඇවිල්ලා සීල් එකක් හදනවා. හැබැයි මෙයාගේ මොකද උනේ? නෑ තවත් රුධිර වහන වෙනවා. හොගාලා. හරි බැලුවා මේක හරියන්නේ මේ කාපු සතාගේ මොකක් හරි කිමිකල් එකක් තියෙනවා මොනවද? රුධිරේ කැටි ගෙහෙන්නේ නැති. ඒ කියන්නේ මේ කූඩල්ලා අපේ එකට කිමිකල් එකක් දානවා කැටි ගෙහෙන්නේ නැති වෙන්නේ. හරි. අන්නේ ඒක හොයාගන්න ආපහු ගියා කැලේට. ගිහිලා අර කාපු කූඩල්ලගේ බෙල්ලෙන් අල්ලගෙන උට බෙල්ලක් නැහැ. උනට අල්ලන් එනවා. අල්ලන් ඇවිල්ලා ගන්නවා ටෙස්ට් ටියුබ් ටිකක්. හරි. ටෙස්ට් ටියුබ් ටිකක් දානවා. කොහොම ගන්නවා. හරි. අරගෙන ඉවරලා මේ බල්ලාගෙම ලේ චුට්ටකුත් ගන්නවා. මේ හැම එකකම සමාන පරිමාණ වල ටිකක් ගන්නවා. බල්ලා ඉවරයි. හරි. මොදෙන්නේ ගත්තා. අරගෙන ඉවරලා මේ කූඩල්ල බෙල්ලෙන් අල්ලන් ගන්න. අල්ලලා මේකට මිරිකනවා. ඔන්න මෙයා මේකට දැම්මා එක බිංදුවක්. මේකට දැම්මා බිංදු දෙකක්. කූඩල්ලගේ ඉස්මෑ. මේකට දැම්මා බිංදු තුනක්. කොහොම දැම්මා. හරි. දාලි වල මොකද කරන්නේ? බලන් ඉන්නවා දැන්. හරිනම් ලේ කැටි ගහනවනේ. සාමාන්‍යයෙන් ලේ කැටි ගහනවා. පළවෙනි එක බැලුවා. කැටි ගහලා හොඳටම. වැඩක් නැහැ. ලේ කැටි ගහන. දෙවෙනි එකක් බැලුවා. කැටි ගහලත් නැහැ. හරි? කැටි නොගහලත් නැහැ. නිකන් ජෙලි එකක් වගේ. දෙවෙනි එකක් උඩ අතහැරලා දැම්මා. තුන්වෙනි එක බැලුවා. බලද්දි මොකද වෙන්නේ? කැටි ගහලා නැහැ. හරිනම් ලේ එළියට ගත්තාම කැටි ගහෙන්නේ නැහැ. මේක කැටි ගහලා නැහැ. දැන් මොකද වෙන්නේ? මෙයා තීරණය කරා මේ සතා දාන කිමිකල් එක මොකද වෙන්නේ එක්තරා සාන්ද්‍රණයකදී රුධිරේ කැටි ගැහෙන්නේ නැතුව යනවා. හරි රුධිරේ කැටි ගැහෙන්නේ නැතුව යනවා. ඒ නිසා මෙයා තීරණය කරා මේ කිමිකල් එකේ මොකක් හරි රසායනික ද්‍රව්‍යයක් තියෙනවා මේ කුණ්ඩල ළඟ ඇතුලේ. ඒක අරන් මම මගේ අන්තිම මොකද්ද රිසර්ච් එක කරනවා කියලා හිතාගන්න. එයාලා තියෙනනේ රිසර්ච් එකක් කරලා දෙන්න අන්තිමට. හරි ඉතින් ඒක කරද්දී මොකද මෙයා හොයාගත්තා එක්තරා රසායනිකයක් මෙයාගේ ඉන්නේ තියෙනවා කුණ්ඩල ළඟදී රුධිරේ කැටි ගැහෙන්න නොදී පවත්වා ගන්නවා. හරි? ඉතින් ඒකට නමක් දුන්නා මෙයා හෙපරීන් කියලා. හරි? මොකද්ද? හෙපරීන් කියලා නම දුන්නා. දුන්න නම හෙපරීන්. ඉතින් මේක හොයාගත්තේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. ඊට පස්සේ මේ හෙපරීන් ගැන විවෘතය මොනවද කරේ?
මෙයා පරීක්ෂණ කරා කාලෙන් කාලට එක එක්කිනා පරීක්ෂණ කරලා මේ වගේ අණුක ස්කන්ධය අඩු වැඩි කරලා බැලුවා. ඉතින් මේ අඩු අණුක ස්කන්ධ සහිත ඒවත් හොයාගත්තා. ඒවට ඉතින් පස්සේ නම දුන්නා. එනොක්සපාරින් හරි ඩෙල්ටාපාරින් ටින්සපාරින් කොණ්ඩපාරිනක්ස් ඔය වගේ නම් දුන්නා. හරිද? ඒ වගේම මේ ඔක්කොම ඉන්ජෙක්ෂන් වර්ග. හරි? මේවා ඉන්ජෙක්ෂන් වර්ග. ඉන්සපාරින්. මේවා ඉන්ජෙක්ෂන්. ඉතින් මේ ප්‍රතිකටිකාරක ඉන්ජෙක්ෂන් වගේම පස්සේ කාලෙක හොයාගත්තා මොනවද? පෙති වර්ග ඕරල් මුඛ මාර්ගයෙන් ගන්නවත් හොයාගත්තා. එකයි හොයාගන්න පුළුවන්. තාමත් ඒකම තමයි පාවිච්චි කරන්නේ. ඒ තමයි වෝෆරින්. හරි වෝෆරින්. එහෙනම් ඔන්න ඇන්ටිකොගුලන්ට්. මොනවද මේ ප්‍රතිකටිකාර? ඒ කියන්නේ කුන්තිරේ කැටි ගැහෙන්න නොදී පවත්වා ගන්නා ඖෂධ. හරිද? මේවා ඉන්ජෙක්ෂන් මේවා පෙති. මේ පෙත්ත ගන්නකොට පොඩි ටෙස්ට් එකක් කරන්න ඕනේ අපි. මොකද්ද? ඒ තමයි INR International Normalization Ratio Test එක. මේක කර තමයි අපි මොකද්ද මේකේ ඩෝස් එක ඇඩ්ජස්ට් කරන්නේ. ඕපරින් ඩෝස් එක මාත්‍රාව අපි ඇඩ්ජස්ට් කරන මේ ටෙස්ට් එකේ රිසල්ට් එක අනුව. හරිද? ඉතින් අපි වෝපරින් කියලා ගන්නවා මොනවාද? oral anticoagulant එක. හරි? heparin, enoxaparin, deltaparin, tinzaparin, fondaparinux IV anticoagulant. මේ වගේ ප්‍රධාන මතු ආබාධය තමයි මොකද්ද? රුධිර වාහිනිය ඇතුලේ මොනවද? රුධිර වාහිනිය ඩැමේජ් වුණොත් දිගින් දිගටම රුධිරය වැසෙනවා. විශේෂයෙන් මේ වෝෆරින් කියන පෙත්ත මොකද්ද? මේ පෙත්ත ගන්නකොට සවස් 6ට හරි සවස් 5ට හරි අපි මේක ගන්න කියනවා. ඇයි ඒ හේතුව? මේ ඩ්‍රග් එකට පුළුවන් දවස් එකපාරයි ගන්නෙ. මේ ඩ්‍රග් එකට පුළුවන් අපේ ඇඟේ තියෙන නැචරල් ක්ලොක් එකක්. අපි ඒකට කියනවා සර්කාඩියන් රිද්ම් කියලා. මොකක්? සර්කාඩියන් රිද්ම්. හරි? රිද්මය. හරි? ඒ කියන්නේ අපි නිදා ගන්නකොට හරි ඒ කියන්නේ ඉර නැගලා එනකොට අපි ඇහැරෙනවා. ඉර බැහැලා යනකොට අපි නිදා ගන්නවා. අපි නම් ওই දෙකේදීම නිදි. නේද? හරි. එහෙම අපේ ඇඟ නිකන් මේ ඉර එළියට දක්වන ප්‍රතිචාර දක්වන ක්‍රමයක් තියෙනවා. ඒ රිද්මය තමයි මේකට වැදගත් වෙන්නේ. ඒ රිද්මයට අනුව අපේ ඇඟ කූල් ඩවුන් වෙන වෙලාව තමයි හවස 6න් පස්සේ. මොන පිස්සුද නේද? හරි. හවස 6න් පස්සේ තමයි මේ නාටි ටික දැක්කහම කූල් ඩවුන් නෙමෙයි වෙන්න ඕනේ ඔක්කොම වෙනවා හීට් වෙනවා නේද? හරි. ටීවී කියන නාටි ටික දැක්කහම රයිට්. හරි. ඉතින් අපිට ඔය බල බල ඉන්න වෙලාව නැහැ. ඒකත් අපේ ඇඟ කූල් ඩවුන් වෙනවා. හරි. කූල් ඩවුන් වෙන වෙලාව මොකද්ද? හවස 6න් පස්සේ. ඒතකොට මොකද වෙන්නේ? අපේ ඇඟ ඇක්ටිවිටි එක අඩුයි. එතකොට මොකද වෙන්නේ? මේ ඩ්‍රග් එක දුන්නා රුධිරේ තුනී වෙනවා. හරි ඝන වෙන්නේ නැහැ තුනී වෙනවා. කැටි ගහන්න දෙන්නේ නැහැ. හරි. අපි ඒකයි හවස 6ට ගන්න. ඒක පහුවදා හවස 6 වෙනකොට මොකද ආපහු ටික යථාර්ථයටපත් වෙනවා. හරි. හැබැයි ඔක උදේ වරුම ගත්තොත් මොනවා වෙන්නේ? දවල්ට අපි හිතු කියලා වැඩ. හරි. අපි හිතමු අපේ අතින් වැඩ කරන අතරේ කැපුණා. කැපුමක් ආවා. ඇක්සිඩන්ට් එකක් වුණා. ඌ නිකන් නෙමෙයි වැරෙන්නේ. ලේ ගිහිල්ලා වැරෙන්නේ. ඇයි? අපි ඇඟේ කූල් ඩවුන් ඇක්ටිව් වෙනකොට කැපුණොත් එහෙම රුධිරය වැස්සෙනවා. හරි? නවතින්නේ නැහැ. හරි ඒක නිසා මේක අපි හැම වෙලෙම දෙන්නේ හවස 6ට හෝ 5ට. මතක තියාගන්න වෝපරින් කියන පෙත්ත දෙනකොට ඔයාලා කවදාක උදේක දෙන්න එපා. හරිද? හවස 6ට හෝ 5ට. හවස් වරුවේ තමයි දෙන්නේ. හරිනේ? ඒක හොඳටම ඔළුවේ තියාගන්න ඕනේ දෙයක්. රයිට්? එහෙනම් ඔන්න අපේ ඇන්ටිකෝගුලන්ට් වල කතාව. මේක කියන්න ඕනේ ඇඩ්වයිස් එක ඔයාලා දෙනකොට මොකද්ද? මේ ඖෂධය ගන්නකොට මොකද්ද කියන්න ඕනේ? මේක රුධිරය තුනී කරන ඖෂධයක් කැටි ගැහින්න නොදී පවත්වා ගන්නා ඖෂධයක්. ඒ නිසා ඔයාගේ ඇඟේ රුධිරය වහණය වෙන දේවල් කරගන්න එපා. අනතුරු කරගන්න එපා. හරි කැපුම් යොදා ගන්න එපා. ඒව කරගන්න එපා. කරු වුණොත් එහෙම බැරි වෙලාවකට මොකද රුධිරයේ දිගින් දිගටම වයස් වෙනවා. ඉක්මනටම ළඟ තියෙන රෝග වලට යනවා. ඔව් කියන්නේ. හරිද? ඊළඟ කතාව.
මේ ඖෂධය ගත්තේ නැත්නම් මොකද වෙන්නේ කියලා කියන්නේ. ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? වාගේ රුධිර වාහිනිය ඇතුලේ කැටි ඇටි වීමේ අවදානම තියෙනවා. ඒ කැටියක් ගිහිල්ලා හිර වුණොත් එහෙම මොකද වෙන්නේ? රුධිර වාහිනියක ඇතුලේ හිර වුණොත් මෙතනින් යා රුධිර ගමනාගමනේ නවතිනවා. ඒකින්ද ඒ සැපයම ලබන ඉන්ද්‍රිය වැඩ කරන්නේ නැති වෙනවා. ඒක heart එක වෙන්න පුළුවන්, brain එක වෙන්න පුළුවන්, liver එක වෙන්න පුළුවන්, kidney එක වෙන්න පුළුවන්, අපේ lungs වෙන්න පුළුවන්, ඕනම එකක් වෙන්න පුළුවන්. හරි. ඒක නවතිනවා කියන්නේ වාට ඊළඟට වෙන දේ ගැන හිතා ගන්න පුළුවන්. heart එකට යන එක නැවතුණොත් මොකද වෙන්නේ? heart එක වැඩ කරන්නේ නැහැ, මැරෙනවා. brain එකට යන එක නැවතුණොත් brain tissues මැරෙනවා. ඒ brain එකෙන් පාලනය කරන අපේ ඇඟේ තැන් අපේ අත්පා පාලනය කරන අපේ වම් පැත්තෙන් දකුණු පැත්ත පාලනය කරනවා. හරි brain එකේ දකුණු අත පැත්තෙන් වම් පැත්ත පාලනය කරනවා. මොකද වෙන්නේ? ඒව වැඩ කරන්නේ නැහැ කියන්නේ අපේ අත්පා වැඩ කරන්නේ නැති වෙනවා. අංශභාගී. අපි කියනකොට stroke කියලා. මොකක්? stroke. හරි? stroke එන්න පුළුවන්. ආඝාතය. හරි? එන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මේකට ඇඩ්වයිස් වල හරියට දෙන්න ඕනේ. රෝගියෙකුට. right. අපි යන්නේ නම් අවශ්‍ය දේ විතරක් කියමු. right. ඇන්ටිකෝගුලන්ට් කියලා ලියන්න. ලියලා අපි දාගමු මොකද්ද? ඇඩ්වයිස්. මේ ලියාගන්න ඕරල් එක IV. sorry ඕරල් එක මේක දාගන්න ඉන්ජෙක්ෂන්. නැත්නම් පැරන්ටරල් කියලා කියන්නේ. ඉන්ජෙක්ෂන්. හරි. මේකට එහෙම වෙලාවක් නැහැ. හරි. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මුඛ මාර්ගය ඔස්සේ ගන්න එක සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්ට් අයට දෙන්න බෑ. ගර්භණී අම්මලාට දෙන්න බෑ. කල්ල බන්ධය හරහා යනවා කලලය ඇතුළට. කලලය ඇතුලේ මොකද කරන්නේ? රුධිරය තුනී කරනවා කල්ලේ මැරෙන්න තියෙන ඉඩ වැඩි. හරි. හැබැයි මේවා කල්ල බන්ධය හරහා යන්නේ ප්‍රෙග්නන්ට් කට්ටියට මේක දෙන්න පුළුවන් මම කියන්නේ. හරි. දාගන්න උපදේශ ඇඩ්වයිස්. ඇඩ්වයිස්. හරි. මොනවද ඇඩ්වයිස්? ඇඩ්වයිස් තමයි වල සෑම දිනකම සවස් 6ට පමණ ඖෂධය ලබා ගන්න. Take the medication evening around 6 p.m. of the day. of the day. සෑම දිනකම සවස් 6ට ලබා ගන්න. ඊළඟ එක. මෙම ඖෂධය INR පරීක්ෂණය. INR ටෙස්ට් එක අනුව INR පරීක්ෂණය අනුව මාත්‍රාව වෙනස් විය හැකියි. හරි මාත්‍රාව වෙනස් විය හැකියි. ඊළඟ කාරණේ. මේවා ඖෂධය මොන කරද? රුධිරය කැටි ගැසීම වළකාලයි. හරි? this drug මේවා ඖෂධය මගින් රුධිරය කැටි ගැසීම වළකාලයි. this drug cause anticoagulation. right. හරි. ඊළඟ කතාවක් කියන්න. මේ ඖෂධය නවත්වුවොත් මොකද වෙන්නේ? හරි. මේක වෛද්‍යවරයාගෙන් අවසරයකින් තොරව නවත්තන්න එපා. do not stop the drug. මේ ඖෂධය වෛද්‍ය උපදෙස් මත පමණක් නවත්වන්න. do not මේ ඖෂධය වෛද්‍ය උපදෙස් මත පමණක්
නවත්තන්න. Do not stop the drug unless prescribed. හරි? right. ඒ ඇති. right. දැන් මම ඔයාලට දෙනවා හරිද? දැන් මහන්සියට ඇතිනේ. හරි? වෝෆරින් වගේ ඖෂධයක් ඇන්ටිඩෝට් එකක් කියලා දෙන්නයි යන්නේ ප්‍රතිවිෂක්. හරි ප්‍රතිවිෂක් කියලා දෙන්නයි යන්නේ. ඔන්න ප්‍රතිවිෂ. වෝෆරින් වගේ ඖෂධයක් අපිට විස වෙන්න පුළුවන්. හරි විෂවක් මොකද වෙන්නේ? රුධිරයේ දිගින් දිගටම වහණය වෙනවා. වහණය වෙනවා. ඒක වළක්වන්න මේකේ ප්‍රතිවිෂ විදිහට අපි පාවිච්චි කරනවා මොකද්ද? විටමින් K. විටමින් K. හරි විටමින් K මොනවද කියලා අහලා තියෙනවද? විටමින් K. විටමින් K අහලා තියෙනවද? විටමින් K. right. විටමින් K වල තියෙන dosage form එක ගැන බලන්න. විටමින් K අහලා තියෙනවද? ටැබ්ලට් තියෙනවද? සිරප් තියෙනවද? ඉන්ජෙක්ෂන් තියෙනවද? මොනවද තියෙන්නේ? අපිට කෙනෙක් ඉන්නවනම් කියන්නේ අහලා තියෙන කෙනෙක්. අහලා තියෙනවද? විටමින් K. හොරින ෆයිටෝමෙනඩියෝන් කියලා. හරි විටමින් K ගන්න තැන් තුනක් තියෙනවා. එකක් තමයි ශාක වලින් ගන්න පුළුවන්. අනිත් එක තමයි අපි කෘතිමව හදන්න පුළුවන්. අනිත් එක අපි ආහාර නිර්මාණ පද්ධතියේ ඉන්නවා අන්තරයේ විටමින් K නිෂ්පාදනය කරන්න පුළුවන් ස්වභාවික සුද්ධ ජීවීන් జాතියක්. සුද්ධ ජීවීන් ඉන්නවා. ඉතින් K1, K2, K3 කියලා තුනක් තියෙනවා. ඕකෙන් K1 තමයි අපි ශාක වලින් ගන්න. අපි ඒවට කියන ෆයිටෝමෙනඩියෝන්. හරි K2 තමයි නිෂ්පාදනය කරන්නේ ආහාර ජීවන පද්ධතිය. K3 තමයි අපි කෘතිමව හදන්නේ. හරි ඒකට කියනවා අපි මොකද්ද? මීඩියල් සෝඩියම් කියලා. හරි ඔය මොකක් වුණත් කමන්නේ විටමින් K. හරි ඔබ ඔයාලගෙන් අහන්නේ මොකද්ද? වෝපරින් වල ඇන්ටිඩෝට් එක මොකද්ද? විටමින් K. දැන් එන හෙපරින් වල ඇන්ටිඩෝට් එකට. හෙපරින් වල ඇන්ටිඩෝට් එක. මේ බලන්න. හෙපරින් වල ඇන්ටිඩෝට් එක තමයි ඉන්ජෙක්ෂන් එකක් මේක protamine sulfate. ප්‍රතිවිෂ. protamine sulfate. මේක ඇවිල්ලා ඉන්ජෙක්ෂන්. right. දැන් වැඩි හරි නේද? හරි. එහෙනම් ඔන්න ඇන්ටිකෝගුලන්ට් වල කතාව මොනවාද? ඉන්ජෙක්ෂන් තියෙනවා පෙති වර්ග තියෙනවා. පෙත්තට කියනවා වෝෆරින් ඉන්ජෙක්ෂන් මේවා. හරි. පෙත්ත සාමාන්‍යයෙන් මොනවාද? හවස 6ට ගන්න ඕනේ. INR ටෙස්ට් එකට අනුව තමයි ඩෝස් එක තීරණය කරන්නේ. හරි. ඒක නිසා වෝෆරින් ගන්න කෙනෙක්ට දෙන ඇඩ්වයිස් එක තමයි මොකද්ද විශේෂයෙන් පොටෑසියම් අඩංගු ආහාර පොටෑසියම් විටමින් K වැඩිපුර තියෙන අඩංගු ආහාර ගැනීමෙන් වළකින්න. ඇයි මේක තියෙන ආහාරයකට මේක ඇක්ෂන් එක නවතිනවනේ. හරි විටමින් K අඩංගු ආහාර ගැනීමෙන් වළකින්න. right. ඒකත් අපි දානවා ඇඩ්වයිස් එකට. හරි විටමින් K. හරි do not take vitamin K rich food. මොනවාද vitamin K අධික ආහාර? මට කියන්න පුළුවන්ද? vitamin K අඩංගු ආහාර. අපි දන්න එකක් නෑ આવුවා. vitamin K. කාටද කියන්න පුළුවන්ද? කවුරුත් කතා කරන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් කතා කරනවට හරි කැමතියි තමයි. කියන්න පුළුවන්ද විටමින් K rich food? අයියෝ වැඩක් නැහැ. විටමින් K අඩංගු ආහාර මොනවද? හරි කාටද මම දුන්නේ මේ ඇන්ටිකෝගුලන්ට් කියන කොටසේ අසයින්මන්ට් එක කරන්න? කවුද ඉන්නේ? ගෲප් එකකට දුන්නා. මට එවලා තිබ්බද? ඇන්ටිකෝගුලන්ට් සති දෙකක් කල් දුන්නා නේ මම. තව සතියක් තියෙනවා. ඔයාලා කරාද නිකන් හරි? නැත්නම් කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා.
මට ඒකත් කියන්න කරන්න බැරි ගැටලුවක් තියෙනවා. දෙක තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් කියන්න මට. මම චුට්ටක් වාඩි වෙනවා. කරන්න බැරි කොටසක් තියෙනවා නම් කියන්න මට. අපහසු දෙයක කරන්න. තේරෙන්නේ නැද්ද? ඔයාලා ගෲප් එකට මම දැම්මද අනිත් කට්ටිය කරපු assignment? දැම්මේ නෑනේ. දාලා තියෙන්නේ. මට මතක නෑ. ඔයාලා ගෲප් එකේ දාලා තියෙන්නේ. ඔව් දාලා තියෙන්නේ. හරි. ඔයාලා අතන මෙහෙමයි. මේ assignment මම කරන්න කියන්නේ හේතුවක් තියෙනවා. ඒ තමයි මේ assignment කරපුවාම ඔයාලට මේ මාර knowledge එකක් එනවා. ඒ කියන්නේ එක කට්ටියක් කරොත් එහෙම අපි ඒක මේ අනිත් අයට බලන්න දෙනවා. group එකට දාන්න ඒකයි. බලපුවාම මොකද වෙන්නේ? එයාලට එනවා දැන් ෆාමසිට ගියපුවාම ෆාමසියේ තියෙන දේවල් ටික දැක්ක ගමන් මේක ඇන්ටිකෝගුලන්ට් එක. අපි දැක්ක එක තමයි මේ. ටක් ගාලා කියන්න පුළුවන්. ඒක තමයි මට ඕන. ඒක ඔයාලගේ එක්සෑම් එකෙන් දැන් ගිය පාර දැන් විසති තිබ්බ අර කට්ටිය එක්සෑම් එක ඔයාලගේ අනිත් ගෲප් එකේ. ඉතින් ඒ කට්ටිය ගොඩක් දෙනෙක්ට මොන උනේ? දැන් මේ පාර මම එක්සෑම් පැටර්න් එක වෙනස් කරා. මොකද කරේ? MCQ එක දුන්නා කරන්න. හරිද? හැබැයි තියරි පේපර් එකක් ලියන්න දුන්නේ නැහැ. ලියන්න දුන්නේ. ලියුවත් ඉතින් ඔයාලා බලලා ලියන එක කරන්නේ. මම කරේ මොකද්ද? කිලිම විනාඩි 5ක වයිව එකක්. මාත් එක්ක කතා කරලා මේ මම ලකුණු දාගත්තා. ලකුණු දාලා තියෙන්නේ. හරි? තාම ෆයිනල් රිසල්ට් එක දුන්නේ නැහැ. එක එක්කිනාට වෙන වෙනම ලකුණු දැම්මා. හරි? ලේසි නෑ. හරි මේ පේපර්ස් ටිකක් හදලා මේ පේපර්ස් වලට එයාට අංකයක් දෙනවා. ඔයා කැමති අංක කියන්න. මම අහන්නේ ප්‍රශ්නේ ඒකේ. ප්‍රශ්න කීපයක් හදලා මේ ප්‍රශ්න ටික අහගෙන යන්න. හරි? ඉතින් ඔයාලට තමයි අන්තිම වෙද්දී පැටර්න් එක වෙනස් වෙන්න පුළුවන්. හරිද? මම හිතපු ගමන් වෙනස් කරනවා. ඇයි අපේ කට්ටිය මේ තියරි විතරක් ඉගෙනගෙන ෆාමසි කියන තේරුමක් නැහැ. මට ඕනේ ඇත්තටම මොනව කරන්නද? මේ දේවල් හරියටම දැනගෙන පාවිච්චි කරන්න පුළුවන් කියලා දන්න අය විතරයි. ඒ කියන්නේ මේ ඒ ෆාමසිට ගියපුවම එතන වැඩ කරන කට්ටිය ඔයා දිහා බලලා ඔයාගේ වැඩ දිහා බලලා තේරුම් ගන්නවා. ඔයා හොඳට වැඩ කරන කෙනෙක්ද හොඳට ඉගෙන ගත්ත කෙනෙක්ද නැද්ද කියලා. මට නිකන් සහතිකයක් දීලා යවල වැඩක් නැහැ. ඒක මගේ නමටත් හරියනවා. හරි? ඒකයි ගොඩක් දෙනෙක් මේ අපේ නමින් දෙන සහතිකේ නැත්තම් අපේ නමින් එන ළමයි ගන්න ඇතුළට. හරි? ඒ නිසා ඔයාලට මේ chance එක තියෙනවා මම ඉල්ලනවා මේ කියන දේවල් කරන්න කියලා. කරත් ඔයාලට තියෙයි. හරි? right. ඔන්න එනවා අපි යනවා. අද කොටස් දෙකක් කරා. මම ඊළඟ කොටස් තව ටිකකින් කරන්න. මේ අතරේ මම ඔයාලට දෙන්නම් ගිය සතියේ මම ear drop එකක් දාන විදිය කිව්වා. අද මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට මම කියලා දුන්නද මේ inhale එක පාවිච්චි කරන විදිය කියලා දුන්නා නේ? කියලා දුන්නා. ඔව් සර් කියලා දුන්නා. dry powder inhale DP inhale එක කියලා දුන්නා. DP inhale එක කියලා දුන්නා. ඔව් සර්. එකක් කිව්වනේ. ඔව් සර්. එතකොට eye drop එකක් දාන විදිය ඒක කිව්වද? ඔව් සර්. එකක් කිව්වා. right. ඊට පස්සේ කියන්නේ එහෙනම් nasal spray එකක් දාන විදිය කිව්වද? නහයට දාන ස්ප්‍රේ එකක් නැහැ සර්. නෑ. හරි. අද එහෙනම් අපි බලමු ඔයාලගේ ෆාමසියට ඇවිල්ලා ඇහුවොත් nasal spray එකක් දාන්නේ කොහොමද කියලා ඇහුවොත් අන්න ඒක දාන විදිය ඉස්සල්ලා බලලා ඉමු. ඊ සතියේ ඔයාලට හම්බෙන්නේ නැති නේද මේ nasal spray මේ ear drop එකට අදාළ ඒ leaflet එකයි වීඩියෝ එකයි මේ මතකෙද මම දැම්මා. කියනවාද හම්බුණාද group එකේ? ඔව් සර් දාලා තිබ්බා. නේ right. අදත් මම ඔයාලට nasal spray එකක් පාවිච්චි කරන විදිය දාන කියලා දීලා ඒක දානවාල group එකට අපි බලමු කොහොමද පාවිච්චි කරන්නේ. අපරයක් දෙන්න. right. right. ඔන්න එනම් අපි බලමු.
ඔන්න බලා ගන්න. ඉස්සල්ලාම මම වීඩියෝ එක පෙන්නලා ඉන්නවා. ඊට පස්සේ අපි බලමු ෆ්ලයර් එක. පේනවද හැමෝටම මේක? පේනවද? How to use nasal spray properly. පේනවද? නැද්ද? ඔව් සර් පේනවා. පේනවනේ. ඔන්න මම ප්ලේ කරනවා එහෙනම් බලන්න. Nasal sprays properly. Blow your nose gently before using the spray. මොකද කියන්නේ ඉස්සල්ලාම? අනේ නායේ පොටු තියනවා නම් හොඳට හූරලා අයින් කරන්න. Blow your nose gently before using the spray. ඕක ඔයාලා ලෙඩුන්ට කියන්න ඕනේ. nasal spray එකක් දාන්න කලින් අනේ ඔයගේ නායේ පොටු වගේ තියෙනවා නම් හොඳට හූරලා අයින් කරන්න. හරි? පුළුවන් නම් ටිෂු එකක් පාවිච්චි කරන්න. මොකද කොරෝනා හින්දා මේ දවස්වල ඕක එළියට යවන්න එපා. හරි? right. Wash your hands well with soap and water. දැන් හීරුවානේ අත් දෙක හොඳට හොද ගන්න. අනිවාර්යෙන් කියන්නේ. හරි? right. If instructed by your pharmacist or doctor, gently shake the bottle for 10 seconds. අනේ ඔහොමනම් හොලවල හරියන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? හොඳට හොලවන්න. හරි? තප්පර 10ක් හොඳට හොලවන්න. nasal spray එක. හරි? right. Remove the cap from the nasal spray container. මොකද කියන්නේ? මේකේ තියෙන කැප් එක අයින් කරන්න ඕනේ ඉස්සල්ලා. හරි? කැප් එක අයින් කරන්න. ඔන්න අයින් කරා. Some nasal sprays need to be primed before using for the first time, or if they haven't been used for several days. මොකද කියන්නේ? සමහර nasal spray මොකද කරන්න ඕනේ? අපි prime out කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? ඒකේ තියෙන එක ඩෝස් එකක් එළියට යවලා ඉන්නවා. සමහරවිට දවස් ගාණක් පාවිච්චි කරන්න නැතුව තියෙන්න පුළුවන්. එක්ක ඉස්සල්ලාම ගත්ත එකක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් පළවෙනි ඩෝස් එක මොකද කරන්න ඕනේ? වාතයට නිරාවරණය කරලා දාන්න ඕනේ. ඇයි ඒක ඇතුලේ ඩස්ට් එක තියෙන්න පුළුවන්, පාටිකල්ස් වෙන එකේ කෑලි අනම්මනම් තියෙන්න පුළුවන්. ඔක ඊළ නහය හිර වෙන්න පුළුවන්. ඒකෙන් අපි පළවෙනි ඩෝස් එක එළියට දාන්න ඕනේ නිකම්ම. හරිද? right. Check with your doctor or pharmacist first, and if your spray needs to be primed, දැක්ක නේද? prime out කරනවා. ඒක ඉතින් ගොඩක් වෙලාවට එයා කියනවා ෆාමසිස්ට් හරි ડોක්ටර් හරි මේක prime out කරන්න ඕනද නැද්ද කියලා. prime out කියන්නේ මොකද්ද? එක ඩෝස් එකක් එළියට නිදහස් කරනවා කියන එක. හරි? right? ඒක අපි කරන්න ඕනද නැද්ද කියලා අහනවා. හරි? සාමාන්‍යයෙන් මේ වගේ එකක් කරන්න ඕනි අලුතෙන්ම ගත්ත එකක්. තියෙනවා නම් ඒක පළවෙනි ඩෝස් එක එළියට දාන්න. ඊට පස්සේ අපි පාවිච්චි කළ දවස් ගාන දවස් 5ක් 6ක් පාවිච්චි කරන්න නැතුව දාලා ආයෙ පාවිච්චි කරන්න වෙනවා. එතකොට මොකද කරන්නේ? එතකොට ප්‍රයිම් අවුට් කරන්න. දීපු කාලයක් පාවිච්චි කරන්න නැතුව තිබිලා ආයෙ හිතුනොත් පාවිච්චි කරන්න ඕනේ කියලා. එතකොටත් අපි ප්‍රයිම් අවුට් කරන්න. spray it into the air, away from your face, a few times before using. අපේ නම් ඔය වාර කීපයක් ඔය වැඩේ කරන්නේ මොකද බෙහෙත් ගණන්නේ. හරි? බෙහෙත් ගණන් ඉන්න ඒ වැඩේ කරන්නේ නැහැ. අපි එකපාරක් තමයි එළියට දාන්නේ. මොකද අපිට සල්ලි නේද? right. With your head upright and tilted forward slightly, press your finger against one side of your nose to close one nostril. දැන් මොකද කියන්නේ? සාමාන්‍යයෙන් අපි with your head upright. හරි? අපි මෙහෙම කෙලින් ඉන්නකොට හරිද? tilt forward slightly. අන්න චුට්ටක් ඉස්සරහට ගන්න කියන ඔළුව. අරගෙන ඉවල මොකද කරන්න ඕනේ? Press your finger against one side of the nose. අපි එක පැත්තට nostril එක වහගන්න. හරි? අපේ ඇඟිල්ල තියලා අනිත් අපේ ඇඟිල්ල තියලා වහගන්නවා. හරි? ඔක නහය ඇතුළට නෙමෙයි ඇඟිල්ල දාන්නේ. එළියෙන් තමයි තල්ලු කරන්නේ. හරි? Close one nostril. එක nostril එකක් නාස්පුඩුවක් වහගන්න ඕනේ. Gently insert the nasal spray into the other nostril. දැන් මොකද කියන්නේ? හිමීට අනිත් nostril එක ඇතුළට nasal spray එක දාන්න. හැබැයි මතක තියාගන්න ඕක දානකොට මේවා එක ඔය ටිප් එක ඇතුළට දානකොට ඕක මේ මැද තියෙන ආවාරයක්. අපි නාස් කුහරය ඇතුලේ ආවාරයක් තියෙන මේ නාස්පුඩු දෙක වෙන් කරන ආවාරය. ඕකේ වදින්න නැති වෙන්න දාන්න ඕනේ. වැදුනොත් මොකද වෙන්නේ? තුවාල වෙන්න පුළුවන්, ලේ ගලන්න පුළුවන්. ටක් ගාලා එතන රුධිර සැපම වැඩි තැනක්. හරි ලේ ගලන්න පුළුවන්.
With your thumb supporting the bottom of the bottle, press down on the white applicator with 2 fingers. මොකද කියන්නේ? මෙන්න මේ white applicator එක මේ තියෙන්නේ. අපේ ඇඟිලි දෙක පාවිච්චි කරලා මේ විදිහට press කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට press කරන්න ඕනේ. මේක තද කරොත් තමයි මේකෙන් එළියට එන්නේ. right. Breathe in through your nose and out through your mouth. දැන් මොකද කියන්නේ? breathe in through your nose. අර නාස්පුඩු හරහා හුස්ම ගන්න ඕනේ අරක දාන ගමන්. and out through your mouth. හරි. කටින් එළියට දාන්න. නහයෙන් හුස්ම ගන්න කටින් එළියට දාන්න. If you are using spray in both nostrils, repeat steps 6 and 7 for the other nostril. හරි. nostril නාස්පුඩු දෙකටම දානවා නම් මොකද කරන්න ඕනේ? අපි අර කියපු කතාව ආපහු කරන්න ඕනේ අනිත් පැත්තට. හරිද? right. If you are using more than one spray at a time, repeat steps 6 and 7. අපි කියපු දේවල් ටික ආපහු කරන්න Put ඕනේ. the cap back on the nasal spray container. කැප් එක නැවත දාන්න ඕනේ. අත් දෙක හොද ගන්න ඕනේ. Avoid blowing your nose for several minutes after using spray. මොකද කියන්නේ ස්ප්‍රේ එක යූස් කරපු ගමන් අපි නහය හුරලා අයින් කරනවා. ඒක හොඳද? නෑ. ඒක වලකින්න කියලා කියන්න ඕනේ. සාමාන්‍යයෙන් විනාඩි 20ක් 30ක් යනකල් නහය හුරන්න එපා කියලා කියනවා මේක දාලා ඉවරලා. හරි? Always follow the directions provided by your doctor or pharmacist. These instructions are meant to be a general guideline. හැම වෙලේම ડોක්ටර් හරි ෆාමසිස්ට් හරි ඇසිස්ටන්ට් ෆාමසිස්ට් හරි කියන උපදෙස් ටික හැම වෙලේම ෆලෝ කරන්න කියලා කියන්න ඕනේ. හරි නැත්නම් අපි දෙන උපදෙස් ටික හැම වෙලේම ඔයා ක්‍රියාත්මක කරන්න නැත්නම් මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. හරියට මේ වැඩේ වෙන්නේ නැහැ කියලා කියන්න ඕනේ. Check with your pharmacist if you have any questions. right. ඔන්න ඔය කතාව කියන්න තියෙන ඉච්චරයි. හරි. දැන් මම ඔයාලට පෙන්නනවා මොකද්ද මේකේ ෆ්ලයර් එක. කොහොම බලා ගන්න ඕනේ? ෆ්ලයර් එක අපි බලමු මේකේ ෆ්ලයර් එක. හරි. අය අතේ මැසේජ් එකක් දාගෙන අපි බලමු. හරි පේනවා. right. ඔන්න බලන්න එන අපි ෆ්ලයර් එකක් බලලෙමු. තව එකක් පෙන්නනවා නම් ඇත්තට මේක පාවිච්චි කරන දෙයක් කියන්න එපා බලන්න. right. ඔන්න ෆ්ලයර් එක. ඔයාලට පේනවනේ මේක. මම චුට්ටක් ලොක් කරා. මේ විදිහට ඉස්සල්ලාම අත් දෙක හොද ගන්නවා. wash your hand. හරි. ඊට පස්සේ නහය හොඳට හූරනවා. blow your nose. හරි. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? තුන්වෙනි අවස්ථාවේදී මේක ගත්ත කැප් එක අයින් කරා ප්‍රයිම් අවුට් කරා. හරි. hold the bottle with your thumb. හරි. මේක thumb එකෙන් අපි thumb එක කියන්නේ මොකද්ද? අපේ මාපට කිල්ල යටට හිටින විදිහට index එකයි middle finger එකයි. ඔය දෙකෙන් මේක තල්ලු කරනවා, press කරනවා. press කරාදී මොකද වෙන්නේ? ඕක එළියට යනවා dose එකක්. අපි පළවෙනි dose එක එළියට දානවා. හරිද? ඊට පස්සේ මොකද prime the pump bottle spraying into the air. අපි එළියට තමයි මේක මේවා කරන්නේ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? හතරවෙනි අවස්ථාවටත් එනවා. ඔන්න හතරවෙනි අවස්ථාව. මොකද කියන්නේ එක නාස්පුඩුවක් වහගනිමින් අනිත් නාස්පුඩුව තුලට දාලා press කරනවා අර nozzle එක. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ නාසය හරහාම හුස්ම ගන්න ඕනේ. හරි? breathe in quickly while squeezing down on the pump of bottle. කියන්නේ මේක මිරිකන ගාම මේක ආරාම හුස්ම ගන්න කියලා කියනවා. හරි? නිකන් අර මුරු වගේ මෙයා නේද? හරි? පොඩි කාලේ තිබ්බේ අපේ ඉංග්‍රීසි පොත්. දැන් නම් පොඩි කාලේ වගේ නෑ මේ මුරු නෑ දැන්. තාරෝ මුරු එහෙම නෑ නේද? දැන් ඉන්නේ වෙන වෙන කට්ටිය. හරි. එහෙනම් බලන්න. ඊට පස්සේ මොකද අනිත් නාස්පුඩු වලත් ওই විදිහටම දාන්න පුළුවන්. ඉතින් ඔය ඔක්කොම කරලා මොකද කරන්න ඕනේ? ඔක්කොම කරලා අත්පා හොදන කකුල් හොදන දෙයක් නෑ. අත කකුල් දෙකෙන් මුකුත් කරේ නෑනේ. අත් දෙක හොඳට හොද ගන්න ඕනේ. හරි? සාමාන්‍යයෙන් විනාඩි 30ක්වත් යනකල් නහය හූරන්න එපා කියලා කියන්නේ. හරි? ওই කතාව කියන්නේ. ඕක තමයි සරල කතාව. right. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ අපේ කෙනෙක් පාවිච්චි කරන විදිහ කියලා දෙනවා. හරි? අපි බලමු ඒක හොඳයිද කියලා. right. පේනව නේද මේක? හරි? හරි පේනවනේ? right. Midwest Allergy and Asthma. I'm here to show you how to properly use your nasal spray. Your nasal spray මෙයාගේ නහයේ තරමට nasal spray 10ක් විතර දැන් මෙයාගේ නේද? කොහොම බලන්නකො.
right මේ nasal spray එකේ තියෙනවා lock එකක් පොඩි. ඔයාලට පේනවා ඇති මෙතන මේ නිල් පාට රවුමක් තියෙනවා. මේක lock එකක්. හරි. මේ lock එක අපි අයින් කරන්න ඕන පාවිච්චි කරන්න කලින්. හරි දැන් ඇත්තටම මම ස්ප්‍රේ එක දාන විදිය කිව්වට ඕකේ lock එක අයින් කරන විදියක් කිව්වේ නෑනේ. ඔව් පාවිච්චි කරන්න කලින් මේක අයින් කරන්න ඕන. Have a cap on them, which will need to be removed. ඔන්න කැප් එක අයින් Some කරා. of the nasal sprays also have a guard on them, and you will need to අන්න guard එක අයින් කරා. remove the safety guard. හරි ඕක තියෙදි කිසිම කෙනෙක්ට ඕක පාවිච්චි කරන්න බෑ. safety guard එක අයින් කරන්න ඕන. remove this as well. Before you use your nasal spray, make sure that you blow your nose, clean all of the mucus out of your nose. මොකද කියන්නේ මේක පාවිච්චි කරන්න කලින් හොඳට නාය හූරලා අයින් කරන්න. හරි? right. You want to then put your thumb at the bottom of the nasal spray, your index finger, and your forefinger at the top. මොකද කියන්නේ thumb එකෙන් බොටල් එකේ යට අල්ල ගන්නවා මාපට කිල්ලෙන් ඊට පස්සේ index එකයි forefinger එකයි දෙක පාවිච්චි කරලා මොකද කරන්නේ? උඩින් අල්ල ගන්නවා. If this is a brand new bottle, push down අන්න to අල්ල prime අලුත් එකක් නම් prime out කරන්න ඕනේ. so that it's ready for your use. Then you'll want to take your other hand and close the nostril that you're not going to insert the medication into. දාන්න නැති nostril එක මොනවද කියන්නේ? ඇඟිල්ල තියලා තද කරලා වහගන්න කියනවා. When you are going to use your medication, you want to aim toward the back of your head. You do not want to aim toward the nasal septum, which is the piece of cartilage that divides right from left. මොකද කියන්නේ අර nasal septum එකට නාස් ආවාරය තුලට මේක වද්දන්න එපා කියලා කියනවා. හරිද? ඒකින්ද මොකද වෙන්නේ? වැද්දුත් එහෙම බ්ලීඩින් වෙන්න පුළුවන්. රුධිර වහණය වෙන්න පුළුවන්. ඒතකොට රෙඩ්ඩු හිතන්නේ මේ බෙහෙතට හින්දා තමයි ලේන්නේ මේක නවත්තනවා කියලා හිතනවා. ඒකින්ද ඔයාලා හරියට කියන්නේ නාස් ආවාරය තුලට වද්දන්න එපා. වැදුනොත් ලේ එනවා. ඒ බෙහෙත හින්දා නෙවෙයි කියලා කියන්න ඕනේ. If you aim toward the nasal septum and the medicine hits the nasal septum, the lining of that part of the nose is thinner than the rest of the nose, and that is where you can have some nosebleeds. That is not a side effect of the medication. That is එහෙම වුණොත් කියන්න ඕනේ මේ බෙහෙතට එන අතුරු ආබාධයක් නෙවෙයි ඔයාලගේ වැරදි භාවිතයෙන් හින්දා එන අතුරු ආබාධයක් මේ රුධිරය වහණය වෙන එක. හරි? too wrong inhaler technique. So please aim toward the back of your nose, away from the nasal septum. Let all of your air out. Put the medication with the applicator into your nostril and squirt down while you take a slow, deep breath in. මම කියන්නේ එක නාස්කුරයක් වහගත්ත ඇතුළට දැම්මා. හරි? ඒක හරහා ප්‍රෙස් කරන ගමන් හුස්ම ගත්තා. කටින් හුස්ම Don't ටික take a එළියට hard breath in, or all of the medication will go into the back of your throat and not stay in your nose. අපි කියනවා තව විශේෂ කාරණා මේ hard breath එකක්. අපි තද්ද කරලා ගැඹුරු හුස්මක් ගන්න හොඳ නැහැ. කියලා ලාවට හුස්ම ගන්න ඕනේ. ඊටදී මොකද වෙන්නේ? එහෙම හයියෙන් ගත්තොත් එහෙම මේ ස්ප්‍රේ එකේ ඔක්කොම අපේ උගුරට තමයි යන්නේ. හරි? ඒකින්ද ඒක වළක්වන්න ඕනේ. අපි උගුරට නෙවෙයි දාන්න ඕනේ. මේක නාස් කුහර වලටයි යන්න ඕනේ. අපේ සයිනස් වලට යන්න ඕනේ. ඒකින්ද අපි හිමීට තමයි හුස්ම ගන්න මේක හරහා. කියලා හයියෙන් කියලා ගන්න නැහැ. හරි? ගන්න ඕනේ. කියලා හිමින් ගන්න ඕනේ එකපාර. Toes. You'll want to repeat these same steps with the exception of priming the medication for the other nostril. If you've got to take a second dose of medication, you'll want to wait at least 3 minutes before you do that. When you have finished taking your medication, don't blow your nose after you finish taking your last dose of medication, or you will have blown all the medication out of මොකද කියන්නේ? මේක ගත්තට පස්සේ අපි සාමාන්‍යයෙන් ගත්ත ගමන්ම නහය හූරලා අයින් කරන්න එපා කියලා කියන්නේ. එయ్యේ බෙහෙත් ටික ඔක්කොම එළියට යනවා. your nose, and it won't be effective. When you're finished taking your medication, you want to replace the safety guard and you want to replace the cap මේක ඉවරනවාම safety guard එක සහ cap එක replace කරන්න. and store your medication for the next use. ස්ටෝක් කරලා තියාගන්න. හරිනේ වැඩි? ওই ටික තමයි තියෙන්නේ ඉතින්. හරි. මහ ලොකු දෙයක් නෑ. දැන් ඔයාලට nasal spray එකක් දෙන විදිය හැවුවොත් නේද? ඇටි හැලෙන්න දෙන්න පුළුවන් නේ. හරි.
පොල් ගණන් වැඩි එපා ඒ වැඩි කරන්න ඈ. හරි. අපි යන් එහෙනම් තව පොඩි කොටසකට මොකක්ද ඒ කොටස? අපි කතා කරමු මෙතනින් එහාට තවම පොඩි වීඩියෝ එකක් වෙන්නවා. ඒක තව ටිකකින් පෙන්නන්න. අපි දැන් කතා කරමු ඇන්ටිකෝගුලන්ට් හරි ඔන්න අපේ ඊළඟ ස්ටෙප් එකට යනවා. ඒ තමයි මොනවද? ඔයාලට හම්බෙන ඊළඟ ඩ්‍රග් ගෲප් එක thrombolytic. රුධිර කැටි දිය කරන ඖෂධ. දැන් කැටි දිය කරන ඖෂධ දැන් කැටි හැදෙන එක වැළකුවා, පට්ටිකාවල ක්‍රියාකාරීත්වය වැළකුවා. හරි මේ ලේ සම්බන්ධ ඖෂධ වලදී අපි පාවිච්චි කරන්නේ මොනවද? රුධිරය කැටි ගැසීම හා සම්බන්ධ. ඒ කියන්නේ රුධිරේ තුනී වීම තමයි මේ හැම ඖෂධයකින්ම වෙන්නේ. රුධිර වහනය තමයි මේ හැම ඖෂධයකම අතුලාවන්නේ. රයිට් මෙන්න අහගන්න. අපි මේකට කියනවා ඊළඟ ඖෂධ කාණ්ඩෙට කැටි දිය කරන ඖෂධ. fibrinolytics නැත්නම් thrombolytics කියලා කියන්නේ. හරි? රුධිර කැටියක් දිය කරන ඖෂධ. thrombolytics. හරි? කැටි දිය කරන ඖෂධ. හරි මේවා ඩයනමයිට් වගේ දෙයක්. ඒ කියන්නේ ඩයනමයිට් දානවද? ඒ වගේ එකක් තමයි මේකත්. මේ බලන්න මේ රුධිර කැටියක්. හරි? මේ කැටිය දිය කරන්න නම් මේ අපි කියන කැටියට අපි සාමාන්‍ය රුධිර කැටියක කියන අපි ෆයිබ්‍රින් කියනවා. ෆයිබ්‍රින් මේ රුධිර තන්තු ප්‍රෝටීන් එකක් තියෙනවා ෆයිබ්‍රිනෝජන් කියලා. ෆයිබ්‍රිනෝජන් ෆයිබ්‍රින් උනාම තමයි කැටි වෙන්නේ. හරි ඒ කියන්නේ ෆයිබ්‍රිනෝජන් කියන්නේ මොනවද? ෆයිබ්‍රිනෝජන් කියන්නේ මේක ඇවිල්ලා ප්‍රෝටීන් එකක්. හරි මේක ඉලෙක්ටිව් අක්‍රියයි. හැබැයි මෙයා ද්‍රවීය කෙනෙක් සොලියුබල්. හැබැයි මෙයා ෆයිබ්‍රින් බවට පත් වුණාම මොකදනේ? මෙන්න කැටියක් බවට පත් වෙනවා. මේක සොලිඩ් එකක්. ඝනයක්. හරි? ඉතින් අපි කරන්න ඕනේ මොකද්ද? මේ හැදිච්ච කැටිය කෑලි වලට කුඩු කරලා දාන්න ඕනේ. ඩයනමයිට් එකක් දාන්න. හරි? මොකද්ද? ඩයනමයිට් එකක් දාන්න යන්නේ. ඒ කියන්නේ මෙහෙම චූටි කෑලි වලට කඩනවා. හරි? ඊමයිනේ කඩනවා. හරි? ඉතින් මේකට අපි කරන්නේ මොකද්ද? මේ කඩන හින්දා බලන්න fibrin degrades. ඒ කියන්නේ කෑලි කැඩුවා fibrin degrades. කෑලි වලට කැඩෙනවා. හරි? දැන් මේක කරන්න අපිට ඕන වෙනවා මෙහෙම දෙයක්. මේ රුධිර කැටිය කෑලි වලට කඩන්න අපිට ඕනි වෙනවා මොනවාද? බෙහෙතක්, එන්සයිම් එකක්. හරි මේ වැඩේ කරන්න පුළුවන්නේ කාටද? ප්ලාස්මීන් කියන සංයෝගයට. මොකද්ද? ප්ලාස්මීන්. මේක නිකන් ඔයාලා දැන ගැනීමට පමණයි කියන්නේ. ප්ලාස්මීන්. හරි? ප්ලාස්මීන් අපේ ඇඟේ ඉන්නේ කොහොමද? අක්‍රිය. ප්ලාස්මිනෝජන් විදිහට ඉන්නේ. ප්ලාස්මිනෝජන්. ප්ලාස්මීන් තමයි ඩයනමයිට් එක. ප්ලාස්මීන් තමයි මේ කැටිය මත ක්‍රියාත්මක වෙලා කඩලා දාන්නේ. හැබැයි එයා ඉන්නේ අක්‍රීය තත්ත්වයේ. ඉන්ඇක්ටිව්. හරි මෙයාව ඉන්ඇක්ටිව් අක්‍රීයයි. මෙයා අක්‍රීය ප්ලාස්මිනෝජන් ප්ලාස්මීන් බවට පත් කරපුවාම මේ කැටිය ගිහලා කුඩු කරලා දානවා. දානවා මිසයිල් එක කුඩු වෙනවා. මේ වැඩේ කරන්න පුළුවන් කාටද? මේ අපි පිටින් දෙන ඖෂධ වලින් කරන්නේ මේ ඉන්ඇක්ටිව් ප්ලාස්මිනෝජන් ප්ලාස්මීන් බවට පත් කරනවා. මෙන්න මේ වැඩේ තමයි අපි ඩ්‍රග්ස් දීලා කරන්නේ. හරිද? මෙයා බවට කන්වර්ට් කරනවා. මෙයා ඇඩිච්ච ගමන් කියන්නේ කැටි කොහෙද? කඩලා දානවා ගිහින්. මොනවද මේ? streptokinase. එන්සයිම් මේවා streptokinase. හරි? ඊට පස්සේ urokinase. kinase ලා තමයි ඉන්නේ. kinase කියපුවම බලන්න. කයි නේද? කයි. මේක කයි. හරි? kinase. හරි? kinase. tenecteplase. tenecteplase. දැන් අලුතෙන්ම හොයාගත්ත ඩ්‍රග් එක තමයි tenecteplase. හරි? ඒ කියන්නේ මේ කැටියක් හැදුනම මොකද්ද තියෙන ප්‍රශ්නේ? කැටිය හැදුනම අපි තුමු heart එකට ගෙන්නන රුධිර වාහිනියක් ඇතුලේ
මෙහෙම කැටියක් හිරවුණා. ඔන්න ගිහලා හිරවුණා. හරි? රුධිරේ ගමන් කරගෙන ඉතින් යන්නේ නැහැ. හරි? මේ කැටි ඉක්මනට කුඩු කරන්න ඕනේ. ඉක්මනට කුඩු කරන්න ඕනේ. කියන කය විනාඩි ගානකට කුඩු කරලා දාන්න. නැත්තම් මොකද මේ පටකය මැරෙනවා. මරණ වැඩක් තියෙන. වැඩක් නැහැ. එතනින් යා රුධිර ලබන පටකය සැපෙමු ලබන පටකය නැත්නම්. හරි? ඒකෙන්ද මේක ඉක්මනට කෑලි කෑලි වලට කඩලා දාන්න ඕනේ. කඩන්න අපි දෙන්න ඕනේ මේ විදිහට. ඉතින් දැන් heart attack එකක් ඇවිල්ලා ඔය වගේ කැටියක් කිරවිලා heart attack ආපු කට්ටිය ඉක්මනට hospital එකට අරන් එන්න ඕනේ පැය 4ක් ඇතුළත. අරන් ආවොත් එහෙනම් මොකද වෙන්නේ? අපි මේ tenecteplase කියන drug එක දීලා විනාඩි 20ක් යනකොට එයා සාමාන්‍යයෙන් යථා තත්ත්වයටපත් වෙනවා. හරි? මේ වයලෑ මන්තු 85000ක් විතර වෙනවා දැන් ඉස්සර 1,14,000යි. දැන් ගොඩක් ප්‍රධාන රෝගවල වල තියෙනවා ලංකාවේ. ඒකින්ද මෙයා මේ ඖෂධයෙන්ද ලංකාවේ ගොඩාක් මේ කැටි ඇති වෙලා මැරෙන්න යන මිනිස්සු සෑහෙන්න බේරුණා. හරි මේ ඩ්‍රග් එක තියෙන ලංකාවේ හොස්පිටල් වල. ඉතින් tenecteplase වගේ ඩ්‍රග් එකක් දුන්නාම ඉක්මනට මේ වැඩේ කරලා දෙනවා. හරි? ඉතින් මේක තමයි අපේ life saving drug එක. හරි? ඉතින් මේ drugs ගොඩාක් වෙලාවට private sector එකෙත් තියෙනවා. විශේෂයෙන් පොඩි ෆාමසි වල නැහැ. මේක ඇත්තටම තියෙන්නේ ටිකක් ලොකු ෆාමසි වල. ඔය අපි තුමුකෝ 9 Wells Hospital එකේ තියෙන ඉතින් හරි ඊටකොට new pharmacy වල හරි ඒ වගේ මේ අපිට health guard ළඟ ඒ වගේ ෆාමසි වල මේක තියෙනවා emergency ගන්න තියෙන්න ඕනේ. හරි? ඉතින් මේක life saving drug එකක්. ජීවිත බේර ගන්න පුදුම බෙහෙතක්. හරි? ඉතින් ගොඩාක් heart diseases තියෙන ලෙඩ බේරගෙන තියෙනවා මේක. හරි? ඉතින් මේ සුපිරි ඩ්‍රග් එක හරිද? අද වෙනකොට පාවිච්චි කරනවා මේ ක්‍රියාකාරීත්වය මොකද්ද? කැටියක් කඩනවා. මේ කඩන කැටි චූටි චූටිව අපේ ඇඟේ එහා මෙහා ගමන් කරන රුධිර වාහිනී වල කැඩිච්ච ඒවා. හරි? මල්ටිපල් මයික්‍රෝ ලිපෝසිස්. හරි? කැලි ගොඩක් මල්ටිපල් මයික්‍රෝ කුඩා කැලි ගොඩක් එහා මෙහා යනවා. එම්බෝලිසම් කියලා කියන්නේ. ඒව ඕනේ ඔයාලට. හරි? මේකේ අතුරු ආබාධ මොකද? චූටි රුධිර කැටි රුධිර වාහිනී දිගේ එහා මෙහා යනවා. හරි? ඒක තමයි තියෙන අතුරු ආබාධය. ඊට අමතරව රුධිරය තුනී වෙනවා. බ්ලීඩින් වෙන්න පුළුවන්. හරි? බ්ලීඩින් වෙන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි දාගමු ෆයිබ්‍රිනොලිටික් කියලා කෙටියෙන් දාගන්න ඇක්ෂන් එක. හරි? ඇක්ෂන්. තව විනාඩි 5ක් කරන්න මම ඈ. තව 5ක් දෙන්න මට. ඇක්ෂන්. දැන් ක්‍රියාව. හරි දාගන්න. අක්‍රීය ප්ලාස්මිනෝජන් නැත්නම් ඉනැක්ටිව් ප්ලාස්මිනෝජන් අක්‍රීය ප්ලාස්මිනෝජන් සක්‍රීය ප්ලාස්මීන් බවට සක්‍රීය ප්ලාස්මීන් බවට පරිවර්තනය කරයි. Inactive plasminogen convert to active plasmin. මේ ඖෂධය මගින් තමයි ඒක කරන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ තවුව. මේ active plasmin මේ රුධිර කැටිය මත ක්‍රියාත්මක වී කුඩා කැලි වලට කඩා බිඳ දමයි. ලියගන්න. මේ සක්‍රීය ප්ලාස්මින් රුධිර කැටිය කුඩා කොටස් වලට කඩා දමයි.
හරි. Class may include the plot into smaller particles. කුඩා කොටස් වලට කඩලා දානවා. හරි. right. දැන් මොකද කියන්නේ? දාගන්න විශේෂ උපදේශ. හරි. උපදේශ. advice. හරි. රුධිර කැටියක් අවහිර වී හෘදයාබාධයක් මතු වූ විට ලියාගන්න. රුධිර කැටියක් අවහිර වී හෘදයාබාධයක් මතු වූ විට රුධිර කැටියක් අවහිර වී හෘදයාබාධයක් මතු වූ විට පැය 4ක් ඇතුළත රෝහලට රැගෙන එන්න. Take the patient within 4 hours to the hospital. හරි. එතකොට තමයි ජීවිතේ බේර ගන්න පුළුවන්. අතෝ මේ පැය 10ක් විතර ගියාට පස්සේ ගෙනවට වැඩක් නැහැ. එතකොට වින්ඩෝස් දේවල් ඔක්කොම වෙලා ඉවරයි. ඊට පස්සේ යවන්න ඕනේ මල් ශාලාවට. හරි. right. Within 4 hours ගෙනියන්න. හරි. right. දැන් මොකද හිතෙන්නේ? හරි. ඔන්න අපි නම් මොනවද fibrinolytics ගැන කිව්වා. හරි. right. එහෙනම් ඔන්න fibrinolytics මොනවද? අපි ඒකට පාවිච්චි කරන ස්ට්‍රෙප්ටෝකයිනේස්, යුරෝකයිනේස්, හරි. ඒවා ටැබ්ලට් dosage form එක. මේවා ඉන්ජෙක්ෂන් තියෙන්නේ. මට කියන්න බැහැ sorry. මේවා ඉන්ජෙක්ෂන් තියෙන්නේ. ඉන්ජෙක්ෂන් හරි නේද? right. දැන් පොඩ්ඩක් අපි ඔක කියලා හරි අන්තිම එකට යන්නේ මේ තව තියෙන කොටස් දෙකක්. ඒකේ තව එක කොටසක් ඔයාලට මට කියලා දෙන්න පුළුවන්. මේ කැටි හදනේවනේ මේකෙන් කරන්නේ. හරි? කැටි බිඳවට්ටනේවනේ. කැටිය බිඳ වැටුණා. අපි මේකේ අනිත් පැත්ත තියෙනවා රුධිර කැටි ගස්සනේවා තියෙනවා. ඒ කියන්නේ සමහර ලෙඩ්ඩු ඉන්නවා. මොකද වෙන්නේ? රුධිරේ නිතරම වහනය වෙනවා. බ්ලීඩින් ඩිසෝඩර්ස් තියෙන කට්ටිය. හරි? උදාහරණයක් හීමෝෆීලියාව. හරි? ඊට පස්සේ සමහර අය මොකද වෙන්නේ? නිතරම රුධිර වහනය වෙනවා. යන්නේ ඒ කට්ටිය මොකද කරන්නේ? කැටි හදන එක ප්‍රොමෝට් කරන්න ඕනේ. කැටි හදන එක උත්තේජනය කරන්න ඕනේ. ඉතින් ඒකට දෙන ඖෂධ කාණ්ඩ තමයි ඇන්ටි ත්‍රොම්බොලිටික් නැත්නම් ඇන්ටි ෆයිබ්‍රොලිටික්. මේකට ප්‍රතිවිරුද්ධ කතාව. හරි? අපි දාගමු මේක පොඩ්ඩක්. මේක ලියාගත්තද? හරිද වැඩේ? මේක දාගන්න ඇති නේද? right. එහෙනම් මම මාතෘකාව දානවා අවසාන වශයෙන් යන දවසේ අන්තිම මාතෘකාව ඇන්ටි ෆයිබ්‍රිනොලිටික් නැත්නම් ඇන්ටි ත්‍රොම්බොලිටික්. කැටි හැදීම උත්තේජනය කරන ඖෂධ. ඇන්ටි කිව්වම මේකේ ප්‍රතිවිරුද්ධ. ඇන්ටි ත්‍රොම්බොලිටික් මාතෘකාව ඔහොම ලියලා තියන්න. හරි? ඔහොම ලියලා තියන්න. මම ඔයාලට අද දවසේ පොඩි වැඩක් දෙනවා ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දෙනවා. ඒක දැන් අපි බලමු කියවන්න පුළුවන් දෙයක් කට්ටියට ඈ. ඉස්සෙල්ලා මම ඊට අදාළ වීඩියෝ එක පෙන්නලා ඉන්නවා. හරි? ඔන්න බලාගන්න. හරිනේ? ඔන්න බලාගන්න ඈ. Hello guys, in today's video, we are going to look at some of the පේනව නේද? Latin words right. found ලතින් වචන ටික in the ප්‍රෙස්ක්‍රිප්ෂන් එක original සම්බන්ධයි. pharmaceutical හරි? theory ප්‍රෙස්ක්‍රිප්ෂන් එක තියෙන ලතින් වචන. in order to save the pharmaceutical. Promise no one to the first one, the time of administration.
කාලය දෙන කාලය මොකද්ද? හරි? හරි ඖෂධයක් දෙනකොට දෙන කාලය. මොනවාද? ලතින් වචන වලින් බලන්න. මේක තමයි පළවෙනි කාලය. මේවා මම කියලා දෙලා තියෙන්නේ. දවසට එකපාරක්. once a day. හරි? once a day. අපි කියනවා semi indie. හරි? දවසට එකපාරක්. අපි කියන එක OD කියලායි දාන්නේ. OD. හරි? OD. right. bis indie. BD නැත්නම් BID. කඩේ තියෙනව නෙමෙයි BID. දවසට දෙපාරයි. හරි? ter indie. දවසට තුන් පාරයි. මම මේවා කලින් කිව්වා පෙන්නුවත් එක්ක. QID දවසට 4 පාරයි. මම මතක තියාගන්න ඈ. right. ඊළඟට මම යනවා මොකද්ද? ඊළඟ කොටස. බලන්න මේක දැන් අහන්න යම ඔමිනි කියන්නේ මොකද්ද? හැමදාම කියන එක. every කියන එකයි ඔමිනි කියන වචනේ තේරුම. ඔමිනි. හරි? every මානේ කියන්නේ උදේට. හරි? මානේ කියන්නේ උදේට. එහෙනම් every මානේ ඔමිනි මානේ හැමදාම උදේට. හැම රාත්‍රියකම ඔමිනි නොක්ටේ. ඔමිනි කියන්නේ මොකද්ද එහෙනම්? රාත්‍රිය. ඔමිනි නොක්ටේ. every night. හරි? ඊට පස්සේ මේ ඇති. ඊට පස්සේ යනවා මම ඊළඟ කොටසට. හරි? දවසට වචන කීපයයි ඈ. හරි. හෝරා කියන්නේ සිංහලෙමුත් කියන්නේ හෝරාවට හෝරා තමයි පැය. සෑම පැයකට වරක්. ඔමිනි හෝරා. ඔමිනි හෝරා. හරි? right. ඒකත් ඇති. ඊළඟට මම දෙනවා මෙහෙම වචනයක්. හරි? කෑමට පෙර ඇන්ටිසීබුස්. සීබුස්. කෑමට පෙර before meal. for සීබුස්. හරි? after meal. කෑමට පසු. intersíbus IC. between meal. හරි? right. ඊළඟ වචන තමයි SOS. හරි? sit opus sit. when required අවශ්‍ය වූ විට. හරි? අවශ්‍ය වූ විට. right. ඔන්න මම දැන් දෙනවා prescription එක. අපි බලමු පුළුවන්ද කියලා. right? ඔන්න බලන්න නේ. අද අපි කතා කරා මොනවද? aspirin ගැන කතා කරා, warfarin ගැන කතා කරා. right. ඔන්න බලන්නකො. මම දෙනවා prescription එක මෙහෙම. famotidine. හරි. දැන් කියන්න බලන්න ඔයාලා. පළවෙනි එකට අදාළ සම්පූර්ණ කතාව කියන්න බලන්න. right. දන්න කෙනෙක් කියන්න බලන්න. මොකද්ද? මොකද්ද? කියන්න. tablet ඔව්. tablet famotidine 20 milligram intersíbus before meal දවසට දෙපාරක්. intersíbus කියපුවාම ආහාර වේල දෙකක් අතර මැද. BD දවසට දෙපාරයි. right. මට කියන්න මේකට පෙති කීයක් දෙන්න ඕනද දවස් තුනට හරියන්න? මිලිග්‍රෑම් 20 පෙති තමයි තියෙන්නේ. කීයක් දෙන්න ඕනද? 6යි. ඔව්. එක ගානේ දෙපාරක්. හරි? දෙකයි දවසට ඒ වගේ තුන් දවස් තුනකට. පෙති 6යි. හරි? පෙති 6යි. ඊට පස්සේ මේකත් දෙන්න බලන්න මට. තුනයි. tablet කියන්නේ warfarin 5 milligram
Vesper. Vesper කියන්නේ හවස ඈ. right. ඔයාලා හරියටම ලෙඩාට කියන්නේ මොකද්ද මේකට කියන්නේ? මෙයාට මිලිග්‍රෑම් 5 පෙති තියෙනවා. 5 පෙති කීයක් දෙන්න ඕනේ? හවසට එකපාරයි. එතකොට පෙති කීයක් දෙන්න ඕනද? 3යි. right. මේකට ඔයාලා කියන්නේ මොකද්ද ලෙඩාට? මේකෙන් එක පෙත්තක් සවස කීයද දෙන්න ඕනේ? 6ට. හවස 6ට ගන්න. ඇයි මං කියවනේ ඉතල ඕකෙන් තව 6ට දෙන්න කියලා? 6ට ගන්න. හරි තව ඇඩ්වයිස් දෙන්න පුළුවන්. විටමින් K අඩංගු ආහාර ගන්න එපා. ඒවට කියන්න ඕනේ. right. ඊට පස්සේ මේකත් කියන්න බලන්න. ටැබ්ලට් Aludrox 500 මිලිග්‍රෑම්. මිලිග්‍රෑම් PD දවසට 3 පාරක්. දවස් 3 පාරක්. හරි. දැන් මේක මට කියන්න ඕනේ පෙති කීයක් දෙන්න ඕනද කියලා. මිලිග්‍රෑම් 500 තමයි පෙත්තා. කීයක් දෙන්න ඕනේ පෙති? 9යි. පෙති 9නේ. දවසට 3 පාරක් නම් 3යි 3 වරක් 3 9යි. හරි පෙති 9ක් දෙන්න ඕනේ. මේකට විශේෂ උපදේශයක් දෙන්න ඕනේ. Aludrox කියන්නේ අපි පපල කන පෙත්ත නේද? මේක දෙන ඇඩ්වයිස් එක මොකද්ද? ඇලුමිනියම් අඩංගු එකක් මලබද්ධ එනවා. අපි මොකද කියන්නේ මේක හපලා කාලා වැඩිපුර ජලය පානය කරන්න. මා ලොකු දෙයක් නැහැ. ඉතින් ඔය වගේ පොඩි ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් තමයි ඔයාලා ෆාමසි කියවන්න තියෙන්නේ. ඉතින් මහා ලොකු දේවල් ඉගෙන ගන්න ඕනේ නැහැ ඇත්තටම. ප්‍රෙස්ක්‍රිප්ෂන් රීඩින් ඉගෙන ගත්තා නම් ඇති. හැබැයි මතක තියාගන්න ෆාමසි එක වැඩ කරද්දී අපි මේ බෙහෙත් එක්ක වැඩ කරන්නේ අහිංසක රෝගීන් එක්ක වැඩ කරන්නේ. එයාලා අපේ සේවයක් බලාපොරොත්තු වෙන්නේ ඒ සේවය ඔයාලා දෙන්න ඕනේ. නිකන් මේකක් කියව ගන්න පුළුවන් වුණා කියලා ෆාමසි එක වැඩ කරන්න යන්න එපා. එක්ස්පීරියන්ස් ගන්න, බෙහෙත් ගැන දැනුම තියාගන්න. ඔයාලට මේක දාලා උතලා ලේබල් කරලා දෙන්න පුළුවන්. හරි මේකත් දිහා මේක ටික දවසක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ වගේ අතුරු ආබාධ මේවා මොකටද දෙන්නේ? මේක ගත්තාම මොනවද වෙන්නේ? ලෙඩාට කියලා දෙන්න පුළුවන් නම් අනිවාර්යෙන් ලෙඩ හැමදාම ඔයාලගේ ෆාමසියට එනවා. හරි මොකද ඔයාලා දැනුවත් කියලා එයාලා දන්නවා. එතකොට එයාලා එනවා ඔයාලා ගාවට. හැබැයි නිකම්ම නිකන් මේක මෙහෙම කියලා කවර එක දාලා දුන්නට වැඩක් එන්නේ නැහැ කවදාවත්. හරි ඒ නිසා ඒ වැඩේ කරන්න නිකම් මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් ප්‍රැක්ටිස් කරලා නිකන් ළමයි ෆාමසියට යවන එක නෙමෙයි වැඩේ. බෙහෙත් ගැන දැනුම දීලා ඒකෙන් මොකද වෙන්නේ කියලා මේක ඉමර්ජන්සිද නැද්ද ලයිෆ් සේවින්ද නැද්ද හරි මේ වගේ තියෙන බ්‍රෑන්ඩ් වර්ග මොනවද වෙනත් විවිධ ඒවා මොනවද කියලා දීලා යවන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. හරි ඉතින් ඔයාලට මම ඒකයි අර අසයින්මන්ට් කරන්න කියන්නේ ඔයාලට හොයාගන්න බැරි වෙන්න පුළුවන්. අනිත් ඉන්ටර්නෙට් එකේ හරි සර්ච් කරන්න. සර්ච් කරලා පින්තූර ගන්න. අරගෙන අසයින්මන්ට් එක හදන්න. හරි ඒක තමයි වෙන්න ඕනේ දේ. ඔයාලා හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙනවා. ආයි කාටවත් ඔයාලට ගහන්න බෑ. ඔයාලගේ දැනුමට ගහන්න බෑ. හරි? ඒකයි වෙන්න ඕනේ දේ. දැන් එක එක්කෙනා නිකන් වගේ හැබැයි මේ ඉගෙන ගන්න දේ ෆාමසිට ගිහලා වැඩ කරලා එක්ස්පීරියන්ස් ගන්න. ඒකයි ඕනේ. හරි? ඒ එක්ස්පීරියන්ස් එක කාටවත් ගහන්න බෑ. හරි? right. එහෙනම් අපි අද නවත්තමු. හරිද? ඔයාලට මම අර ෆ්ලයර් එක වීඩියෝ එක දාන්න. ඒක බලන්න. හරි? right. එහෙනම් අපි ලබන සතියේ හමුවෙමු. මට ගැටලුවක් තියෙනවා මට ඔයාලගේ ක්ලාස් එක ඔයාලගේ කෝස් එක ඉක්මනට ඉවර කරන්න ඕනේ. හරිද? ඒ නිසා අපි සිකුරාදා ක්ලාස් එක තියමු. අපි බලමු සිකුරාදා සම්බන්ධ කියලා මොකද වැහි දවස් වෙන මට සමානලසන් කරගන්න බැරි වෙනවා. ඉතින් ওই දවස් දෙකකින් එකක් ඔයාලා ඇලර්ට් එකකින් බොහෝ දුර සිකුරාදා තියයි. හරි. අදට එහෙනම් අපි නවත්තමු. ප්‍රශ්න තිබේ නම් මට කෝල් එකක් හරි මැසේජ් එකක් දාන්න. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා. සිකුරාදාට හම්බෙමු. ආයුබෝවන්. Thank you, sir. Good night.